අයිබෝවන් ළමයි එනවා නේද සවුන්ඩ් එක? හරි. අද අපි කතා කරන්නේ වෙනස් පන්තියක් 2023 අය ඩබල් AT අය ඒ වගේම වෙන පිට අලුත් ළමයි ඔක්කොමලා ඉන්නවා. අපි කතා කරන්නේ ළමයි ඩබල් AT විෂය නිර්දේශය. ඔයාලා දන්නවා ඇති ඩබල් AT පළවෙනි අදියරේ ආර්ථික විද්‍යාව කියන විෂය තියෙනවා. ඒ විෂය A level වල තියෙන ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයට බොහෝ සෙයින් සමානයි. මාතෘකා ගොඩාක් වෙලාවට සමානයි. හැබැයි A level මට්ටමටම නැහැ. ඩබල් AT තියෙන්නේ යම් කිසි මට්ටමකට විතරයි. ඒකට සමහර මාතෘකා තිබ්බට සමහර මාතෘකා නැහැ. සමහර මාතෘකා ගැන A level වල කතා කරන තැනට ඩබල් AT මට්ටමේදී යන්නේ නැහැ. ඒක නිසා දැන් කාට හරි දෙන්න පුළුවන් ඩබල් AT එකකින් කොහොමද මේ කොන් සම්පූර්ණ විෂය මේ දවස් කීපයකින් කතා කරන්න කියලා. මේක ළමයි සරල දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ බර අඩුයි. අර A level මට්ටම නෙමෙයි. හැබැයි සංකල්ප ගොඩාක් දේවල් ඩබල් AT එකෙන් ආවරණය වීමක් වෙනවා. හරි. ඒක නිසා මේ ක්ලාස් එක ඩබල් AT කරන අයට වගේම A level කරන අයට හැමෝටම වැදගත් වෙයි. ඔයාට අද දවසේ මම කිව්වහම උගන්වන මාතෘකාත් එක්ක ඔයාට තේරෙයි මේ මොකක්ද මම කිව්වේ කියන එක. හරි. පළවෙනියට මම කතා කරනවා පළවෙනි මාතෘකාව සමාජීය විද්‍යාවන් සහ ස්වභාවික විද්‍යාවන්. තමයි මේ ක්ලාස් එකේ නෝට් මුකුත්ම ලියන්නේ නැහැ. හරිද? concept එක උගන්වන එක තමයි කරන්නේ. ඔයාට පුළුවන් ක්ලාස් එකේ අදාළ මාතෘකා වලින් ෂෝට් නෝට් එකක් තනියෙන් හදා ගන්න. මේ වීඩියෝ එක මම ඔයාට දෙනවා ක්ලාස් එක කරන් පස්සේ අප්ලෝඩ් කරලා link එක. ඒ link එකෙන් නැවත වීඩියෝ එක බලලා ඔයාට ෂෝට් නෝට් එකක් අවශ්‍ය නම් හදා ගන්න පුළුවන්. ඒකෙන් මේ ඉගෙනගත්ත කරුණු නැවතත් මතක් කරගන්නත් පුළුවන් පාඩම් කරගන්නත් පුළුවන්. හරි. කිසිම නෝට් එකක් මම ක්ලාස් එක උගන්වන අතරතුර ඔයාට දෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ අහගෙන ඉන්න එක විතරයි. හරි. මේ බලන්න. මාතෘකා දෙකක් තියෙනවා සමාජීය විද්‍යාවන් සහ ස්වභාවික විද්‍යාවන් කියලා. ළමයි විද්‍යාවන් කියන විෂයන් සයන්ස් අපි හඳුනගන්නේ ළමයි අදාළ විෂය අධ්‍යයනය කරන ක්‍රමවේදයන්. යම්කිසි විෂයක් විද්‍යාත්මක ක්‍රමවේදයකට අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා විද්‍යාවක් කියලා. යම්කිසි විෂයක් විද්‍යාත්මක ක්‍රමවේදයකට අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා විද්‍යාවක්. මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ මේකයි. පර්යේෂණ පෙන්නනේ. පර්යේෂණ නැත්නම් තව විදිහට කිව්වොත් නිරීක්ෂණයන් කියලා කියන්නත් පුළුවන්. කරලා ඒ හරහා නිගමන වලට එළඹෙනවා නම් අපි ඒවට කියනවා විද්‍යාවක් කියලා. ඒ ක්‍රමයට කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. ඒ ක්‍රමවේදයට හදාරන විෂයන් වලට අපි කියනවා විද්‍යාවන් කියලා. ළමයි ලෝකයේ විද්‍යාවන් වර්ග දෙකයි. එකක් සමාජීය විද්‍යාවන් අනිත් එක ස්වභාවික විද්‍යාවන්. මේ විද්‍යාත්මක ක්‍රමවේදයකට හදාරන විෂයන් වන විද්‍යාවන් තමයි අපි සමාජීය විද්‍යාවන් සහ ස්වභාවික විද්‍යාවන් කියලා වෙන් කරන්නේ. මේ වෙන් කරන්න ප්‍රධානම සාධකයේ විදිහට අපි පාවිච්චි කරන්නේ මේ විද්‍යා විෂයෙන් අධ්‍යයනය කරන සාධක සම්බන්ධය. සමහර විද්‍යාවන් තියෙනවා ඒ විද්‍යාවන් වලින් අධ්‍යයනය කරන්නේ ළමයි ස්වභාවික සාධක ගැන. නැත්නම් පාරිසරික සාධක කියන්නත් පුළුවන්. ඔයා දන්නවා ඇති උදාහරණ ජීව විද්‍යාව ඒ වගේ ස්වභාවික සාධක ගැන අධ්‍යයනය කරනවා. රසායන විද්‍යාව ඒ වගේ ස්වභාවික සාධක ගැන අධ්‍යයනය කරනවා. භෞතික විද්‍යාව ඒ වගේ ස්වභාවික සාධක ගැන අධ්‍යයනය කරනවා. අන්න එහෙම ස්වභාවික සාධක පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවන් වලට තමයි අපි කියන්නේ ස්වභාවික විද්‍යාවන් කියලා. නැත්නම් පාරිසරික සාධක පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවන්. ඒ වගේම ළමයි අර විද්‍යාත්මක ක්‍රමවේදයකට හදාරන විෂයන් නැත්නම් විද්‍යාවන් තියෙනවා. සමහර විද්‍යාවන් ඒව වලින් අධ්‍යයනය කරන ළමයි ස්වභාවික සාධක නෙවෙයි.
යම්කිසි මිනිස් කොට්ටාශයක චර්යා රටාව. උදාහරණයක් ඔය අපරාධ විද්‍යාව. පේනවා ඇති මේ දවස්වල මේ ප්‍රවෘත්ති බැලුවොත් අනිවාර්යෙන් මොකක් හරි යම්කිසි දෙයක් තියෙනවා. මොකක් හරි. එක්ක දෙන්නේ ගහගෙන නැත්නම් අර පියෙන් යන්න ගියයි ඔය වගේ ඒක අලුත් දෙයක් නෙවෙයි ඉතින් ලංකාවේ හැමදාම එහෙම තියෙනවා. මේ දවස්වල පොඩ්ඩක් වැඩි අපරාධ විද්‍යාව. ඒ කතා කරන ළමයි මිනිස්සු අපරාධයක් කරද්දී හැසිරුණ ආකාරය ගැන. ඒ අපරාධ විද්‍යාව හරහා තමයි පරීක්ෂණ කළා අපරාධකරුවන්ව අල්ලගන්නේ පොලිසිය. අපරාධ විද්‍යාව. ඒ වගේම මිනිස්සුන්ගේ දේශපාලනික හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවන් තියෙනවා දේශපාලන විද්‍යාව කියලා අපි කියනවා. ආර්ථික විද්‍යාවත් ඒ වගේ. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන එක. මිනිස්සු ආර්ථිකයේ හැසිරෙන ආකාරය. ඒ විෂයන් වලට අපි ඒ විෂයට කියනවා අපි ආර්ථික විද්‍යාව කියලා. ඉතින් මෙන්න මේ වගේ මිනිස් හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන මේ වගේ විෂයන් වලට තමයි අපි කියන්නේ සමාජීය විද්‍යාවන් කියලා. එතකොට මේ වගේ අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම සම්බන්ධයෙන්. ඔන්න විද්‍යාවන් කොටස් දෙක ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන්. ස්වභාවික විද්‍යාවන්ගෙන් අධ්‍යයනය කරන්නේ ස්වභාවික සාධක පිළිබඳ සමාජීය විද්‍යාවන්ගෙන් අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම පිළිබඳ. මෙන්න මේ කියපු ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන් අතර වෙනසකුත් තියෙනවා. වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. එක වෙනසක් විදියට මේක ගන්න පුළුවන්. ස්වභාවික සාධක පිළිබඳ අධ්‍යයනය කරනවා මිනිස් හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරනවා. තව වෙනසක් විදියට කිව්වොත් මේ ස්වභාවික විද්‍යාවන් වල තියෙන න්‍යායන් පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කරන්න පුළුවන්. ලැබ් එකක් ඇතුලේ පරීක්ෂණ කරලා මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා න්‍යායන් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන සමාජීය විද්‍යාවන් එහෙම බෑ. ඒක මිනිස්සුන්ගේ හැසිරීම රටාව අධ්‍යයනය කරන්නේ ඒ සමාජයට යන්නම වෙනවා. අපරාධ විද්‍යාව ඉගෙන ගන්න බෑ කාමරයක් ඇතුලේ ඉඳලා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න බෑ කාමරයක් ඇතුලේ ඉඳලා. ආර්ථිකය දිහා බලන්න වෙනවා. මිනිස්සු ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද? මිලදී ගන්නේ කොහොමද? භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කොහොමද? මේ සියලු දේවල් අපිට අධ්‍යයනය කරන්න වෙනවා. ඒක පරීක්ෂණාගාරයක් තුල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෙනසත් ගන්න පුළුවන්. ස්වභාවික විද්‍යාවන් පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කළ හැක මිනිස් හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන සමාජීය විද්‍යාවන් පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කළ නොහැක. ඒ වගේම තව වෙනසක් කියන්න පුළුවන්. මේ ස්වභාවික විද්‍යාවන් ජීව විද්‍යාව ගත්තත් රසායන විද්‍යාවත් ගත්තත් කාලයත් එක්ක මිනිසුන්ගේ ජන වර්ගය අනුව ප්‍රදේශය අනුව වෙනස් වෙන්නේ නැහැ. ජීව විද්‍යාවෙන් අපි ඉගෙනගෙන තියෙනවා මිනිසුන්ගේ ශරීරයේ සකස් වෙලා තියෙන විදිය. ඒක ළමයි අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් 50ක් ගියත් මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. මීට අවුරුදු 60කට 70කට කලින් ඉස්කෝලේ යද්දි ළමයෙක් ඉගෙනගත්ත දේ තමයි ඔයත් ඉගෙන ගන්න. නව සොයා ගැනීම තියෙන්න පුළුවන්. හැබැයි අර ඉගෙනගත්ත හරය වෙනස් වෙලා නැහැ. රසායන විද්‍යාව ආවර්තිත වගුව ඒ අය ඉගෙනගත්ත එක තමයි අපි ඉගෙන ගන්න. අපි ඉගෙනගත්ත එක තමයි ඔයා ඉගෙන ගන්නේ. අලුත් සොයා ගැනීම තිබ්බොත් වෙනස් වෙනවා. හැබැයි අර මූලික හරය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ සමාජීය විද්‍යාවන් වල කතා කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන. ඒවා ළමයි කාලයත් එක්ක වෙනස් වෙනවා. අද අපේ පරිභෝජන රටාව නෙවෙයි මීට අවුරුදු 20කට 30කට කලින් තිබ්බේ. අද මේ තියෙන පරිභෝජන රටාව නෙවෙයි මිනිස්සුන්ගේ තව අවුරුදු 20කට 30කට පස්සේ තියෙන. වෙනස් සම්පූර්ණයෙන් වෙනස්. මිනිස්සු හැසිරෙන ආකාරය වෙනස්. අපරාධයක් කරද්දී ඉස්සර අවුරුදු 20කට 30කට කලින් භාවිතා කරපු ක්‍රම නෙවෙයි අද පාවිච්චි කරන්නේ. අද භාවිතා කරන ක්‍රම නෙවෙයි මෙතනින් අවුරුදු 50කට විතර පස්සේ පාවිච්චි කරන්නේ. හිතා ගන්නවත් බැරි වෙයි සමහර වෙලට. හරිද? ඒ වගේ වෙනස් වෙනවා. ඉතින් කාලයේ ප්‍රදේශයේ ජන වර්ගය ආදී සාධක මත වෙනස් වෙනවා සමාජීය විද්‍යාවන් ස්වභාවික විද්‍යාවන් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් මූලික වෙනස් වීම විදියට සමාජීය විද්‍යාවන් සහ ස්වභාවික විද්‍යාවන් අතර වෙනස්කම් විදියට දක්වන්න පුළුවන්. හරිද? ඒ concept එක එතනින් ඉවරයි.
ළමයි AAT සිලබස් එකේ තියෙන ආර්ථික විද්‍යාවේ ප්‍රයෝජනත් ළමයෙක් දැනගන්න ඕනේ කියලා. ඇත්තටම ආර්ථික විද්‍යාවේ ප්‍රයෝජනේ මම උගන්වන්න අවශ්‍ය නැහැ. ඔයාට මේ සාමාන්‍ය වටපිටාව බැලුවොත් මේ දවස්වල පේනවානේ. ආර්ථික විද්‍යාව දැනගන්න ඕනේ සමාජයේ ආර්ථික සංසිද්ධි තේරුම් ගන්න. සමාජයේ ආර්ථික සංසිද්ධි තේරුම් ගන්න. බාණ්ඩ හිඟයන්නේ නැති වෙන්නේ කොහොමද? මේ දවස්වල කියන්නේ කිරිපිටි හිඟයක් තියෙනවා. මෙහෙට කිරිපිටි ගෙන්නලා තියෙන්නේ ඩොලර්ස් නැහැ කියනවා. ඇයි එහෙම රටකට ඩොලර්ස් නැත්තේ? ඒ සියලු දේවල් තේරුම් ගන්න ළමයි ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. සමාජ සංසිද්ධි තේරුම් ගන්න. ඒ වගේම පුරවැසියෙක් විදියට නිවැරදිව තීරණ ගන්න ආර්ථික විද්‍යාව දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම ළමයි ආර්ථික විද්‍යාවේ තවත් රාජ්‍ය පාලනය සඳහා ආර්ථික රටක් පාලනය කරන්න, ඒ වගේම ඡන්දදායකයෙක් විදියට හරියට ඡන්දය පාවිච්චි කරන්න, මිනිස්සුන්ට තාර්කිකව තීරණ ගන්න මේ විෂයේ ලොකු ප්‍රයෝජන සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඕවා ප්‍රයෝජන විදියට මතක තියාගන්න. හරි. මම එනවා තවත් වැදගත් මාතෘකාවකට. සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව. ඇත්තටම ළමයි ආර්ථික විද්‍යාව කියන විෂය නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොටස් දෙකෙන්. ළමයි කනවා AT කෝස් එක කරන්න ඕනේ නැද්ද එතකොට කියලා. පුතේ මම මේ කරන්නේ AT එකේ තියෙන ඉකෝන් එක උගන්නන එකනේ. එතකොට ඔයා කෝස් එක කියන්නේ AT එක්සෑම් ලියනවා කියන්නේ ඔයා එක්සෑම් එක ලියලා ඒක සුදුසුකමක් විදියට ගන්න එක. හරි මම මේ කියන්නේ උගන්න. එතකොට මේ ඉගෙනගත්ත දේෙන් ඔයාට නිකම්ම එක්සෑම් එක ලියලා පාස් වෙන්න පුළුවන්. ඒක හරි. හරි. කවදා හරි අවශ්‍ය වුණොත් AAT කරාට එතකොට ඔයාට මේක මේවා පාවිච්චි කරන්න පුළුවන්. A level වල ඉගෙන ගන්න දැනුම. හරි. අර ඔයාට AAT නොකරත් A level වල මේ දේවල් තියෙන නිසායි මේකට ආවහම යම් ප්‍රයෝජනයක් හම්බ වෙනවා කියලා කිව්වේ. හරි මේ බලන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව. ඇත්තම ළමයි ආර්ථික විද්‍යාව කියන විෂය නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොටස් දෙකෙන්. මෙන්න මේ කොටස් දෙකෙන් තමයි ආර්ථික විද්‍යාව කියන විෂය නිර්මාණය වෙලා තියෙන්නේ. පාර්ට් දෙකක්. මේ සූක්ෂම ආර්ථික විද්‍යාවට ඉංග්‍රීසි වලින් කියනවා මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා. සාර්වාර්ථික විද්‍යාවට ඉංග්‍රීසි වලින් කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා. ඉංග්‍රීසි වර්ඩ් එක මම කිව්වේ ළමයි ඉංග්‍රීසි වර්ඩ් එකෙන් පුළුවන් මේ සංකල්ප දෙක හොඳට මතක තියාගන්න. මයික්‍රෝ කියන ඉංග්‍රීසි වර්ඩ් එකේ තේරුම ළමයි කුඩා කියන එක. ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඒ කුඩා කියලා වචනය. මැක්‍රෝ කියන වචනේ තේරුම සමස්ත කියන එක. සමාහාර කියන්නත් පුළුවන්. මේ සිංහල වචන දෙක පොඩ්ඩක් මතක තියාගන්න. මයික්‍රෝ මැක්‍රෝ. අපුදේ අදම සිලබස් එක සිලබස් එක උගන්නන්න බෑ. එහෙනම් මම ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ වට එන්න කියලා පළවෙනි මාත්‍රාව අද ඊට පස්සේ තව දවසක එහෙම උගන්නන්න බෑ. දවස් කීපය තුල ඉවර ගන්න මම අර දවස් කීපයක් දාලා තිබ්බනේ දැක්කනේ ඒක. අද මුල් කොටස් ටික කතා කරනවා. හරි මයික්‍රෝ කියන එකේ තේරුම ළමයි කුඩා කියන එක. මැක්‍රෝ කියන එකේ තේරුම සමස්ත කියන එක. ළමයි ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම ගැන. ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම ගැන. මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම කියලා කියද්දි ළමයි අධ්‍යයනය කරද්දී අපිට සම්බන්ධ වෙනවා ආර්ථික ඒකක කියලා જાතියක්.
ඒ වගේම අපිට සම්බන්ධ වෙනවා ආර්ථික විචල්යන් කියලා જાතියක්. ආර්ථික ඒකක ආර්ථික විචල්යන්. ආර්ථික ඒකක කියන්නේ ළමයි ආර්ථිකයක තීරණ ගන්න පාර්ශව. කුටුම්බයෝ ඉන්නවා. කුටුම්බ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. ආර්ථික විද්‍යාවේ ළමයි සාමාන්‍ය පුද්ගලයෝ හඳුනගනිද්දී පුද්ගලයා ගන්නෙ නැහැ. පවුල් ඒකකයේ විදිහට තමයි සාමාන්‍ය මිනිස්සුන් හඳුනගන්නේ. මේ පවුල් ඒකක වලට තමයි කුටුම්බ කියලා කියන්නේ. කුටුම්බ, ව්‍යාපාර, රජය, සාධක හිමි, වෘත්තීය සමිති. ඔය වගේ විවිධ තීරණ ගන්න පාර්ශ්ව ඉන්නවා. මේ ඔක්කොගෙම තමයි ළමයි ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔක්කොගෙම තමයි ආර්ථිකයක් නිර්මාණය වෙලා ඉන්නේ. ඒකට ආර්ථිකයක මේ ඔක්කොමලා ඉන්නවා. අපි ළමයි ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරද්දී අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් පුළුවන් මේ ආර්ථිකයේ ඉන්නවනේ මේ වගේ ඒකක. අපිට පුළුවන් මේ එක් ඒකක ගැන අධ්‍යයනය කරන්න. තව විදියට කියන්න පුළුවන් මේ සමස්ත ආර්ථිකයේ නිර්මාණය වෙලා තියෙන මේ ඔක්කොගෙමනේ. අපිට පුළුවන් මේ ඔක්කොම බදා ගන්න නැතුව අර එක් ඒකක ගැන කතා කරන්න. උදාහරණයක් මම අධ්‍යයනය කරනවා නිෂ්පාදකයෝ කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා. ඒ වගේ මම අධ්‍යයනය කරනවා වෘත්තීය සමිති කොහොමද හැසිරෙන්නේ කියන එක. මම අධ්‍යයනය කරනවා කුටුම්බයෝ කොහොමද භාණ්ඩ මිලදී ගන්න කියන එක. ඒ මං කියපු ඔක්කොම ළමයි මේ ආර්ථිකයේ එක් ඒකකයක්. නැත්නම් මට කියන්න පුළුවන් කුඩා කොටසක් කියලා. මොකද ආර්ථිකය කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට. ආර්ථිකය කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් ලංකාවේ ළමයි තියෙනවනේ නගර කීපයක්. මුළු ලංකාවම කියලා කියන්නේ ওই නගර ඔක්කොගේම එකතුව. මට පුළුවන් මම බලනවා අනුරාධපුරයේ කොච්චර මිනිස්සු සංඛ්‍යාවක් ඉන්නවද කියලා. ඒතර මම ලංකාව ගැන නෙමෙයි ලංකාවේ පුංචි කොටසක් ගැන කතා කරන්නේ. ඒකයි මම කලින් කිව්වේ. අර මේ ඔක්කොගෙම තමයි ආර්ථිකය නිර්මාණය වෙලා තියෙන්නේ. මට පුළුවන් එක කොටසක් ගැන කතා කරන්න. එක කොටසක් කිව්වහම ළමයි ඒකේ අදහස කුඩා කියන එකනේ. අර මේ විශාල පරිමාව නෙවෙයි ඒකෙන් කුඩා කොටසක් නේ මම අධ්‍යයනය කරා. අන්න ඒවට අපිට කියන්න පුළුවන් සූක්ෂම ආර්ථික විද්‍යාව. මයික්‍රෝ ඉකොනොමික්ස්. අර කුඩා කොටසක් ගැන. කුටුම්බ වෙන්න ඕනේ නැහැ. ව්‍යාපාර වෙන්න පුළුවන්, රජ්‍ය වෙන්න පුළුවන්. කොහොම හරි කුඩා කොටසක්. මයික්‍රෝ කුඩා. එහෙම නැත්තම් මට පුළුවන් මේ එහෙම වෙන් කරන්න නැතුව මේ කුටුම්බය, ව්‍යාපාර, සාධක මේ එහෙම එක එකනා වෙන් කළා කතා කරන්නේ නැතුව මේ සමස්ත ආර්ථිකය ගැන කතා කරන්න. මේ වර්ඩ් එක සමස්ත මැක්‍රෝ. අන්න ඒකට අපි කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස්, සාර්ව ආර්ථික විද්‍යාව. හරියට මේ වගේ. දැන් අනුරාධපුරයේ ජනගහනය, ඒ කියන්නේ ජනසංඛ්‍යාව කීයද කියලා අහුවොත් ඒ කුඩා සංඛ්‍යාව. මම ඔයාලට එහෙම නෙමෙයි මම කියනවා. ළමයි මම එහෙම නෙමෙයි අධ්‍යයනය කරන්නේ. මම කතා කරන්නේ ලංකාවේ ජනසංඛ්‍යාව ගැන. તો ලංකාව කියන්නේ අර ඔක්කොම. ඒ වගේ අධ්‍යයනය කරන්න පුළුවන් ආකාර දෙකයි. කොහොම හරි අර කුඩා ප්‍රමාණයක් නැත්නම් කුඩා ඒකක පිළිබඳ අධ්‍යයනය කරනවා නම් නැත්නම් කුඩා කොටස් වලට බෙදලා වෙන වශයෙන් අධ්‍යයනය කරනවා නම් අපි කියන සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙම වෙන් කරන්නේ නැතුව සමස්තයම අධ්‍යයනය කරනවා නම් අර ගොඩම අරගෙන අධ්‍යයනය කරනවා නම් අතරම සමස්ත ආර්ථිකය ගැනම අධ්‍යයනය කරනවා නම් ඒකට කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස්, සාර්ව ආර්ථික විද්‍යාව කියලා. වචන දෙකෙන් වෙන් කරගන්න පුළුවන් නේ. කුඩා, සමස්ත. කුඩා කියන්නේ අර පුංචි කොටස. ඒක තමයි මයික්‍රෝ චිප් එක කියන්නේ පොඩි නේ, මයික්‍රෝ සිම් එක, මයික්‍රෝ මෙමරි කාඩ් එක නේ. අහලා තියෙනවනේ කුඩා කියන වචනෙටනේ ඒක අපි පාවිච්චි කරන්නේ. HDMI කේබල් එකේ මයික්‍රෝ HDMI කේබල් එක තියෙනවා. ඒක පොඩි පොඩ්ඩක්. දැකලා තියෙනවද? කුඩා. අර කුඩා කොටසක් ගැන අධ්‍යයනය කරනවා නම් තමයි මයික්‍රෝ කියන වචනේ. එහෙම නැතුව සමස්තය අධ්‍යයනය කරනවා නම් අපි කියනවා මැක්‍රෝ ඉකොනොමි. ඔය ළමයි මම කිව්වේ ආයතනික මේ ආර්ථික ඒකක සම්බන්ධයෙන් කතා කරනවා.
විචල්‍යනොත් ඔය වගේ තියෙනවා. ආර්ථිකයක මිල කියලා විචල්‍යයක් තියෙනවා. ආර්ථිකයක නිමෝම කියලා විචල්‍යයක් තියෙනවා. ආර්ථිකයක ආදායම කියලා විචල්‍යයක් තියෙනවා. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. මේ විචල්‍යනුත් ළමයි අර කුඩාවට කතා කරන්නත් පුළුවන් කුඩා කොටසක් ගැන. එහෙම නැත්නම් එකපාරට මුළු විචල්‍ය ගැනම කතා කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක්. දැන් මිල කියන්නේ ළමයි භාණ්ඩ හා සේවා වල මිලනේ. එතකොට මම කතා කරනවා පෑන් වල මිල. කිරිපිටි වල මිල. ඉන්ධන මිල. එහෙම කතා. එතකොට ළමයි මිල කියන විචල්‍ය මේ එක් භාණ්ඩ වල මිල ගැන කතා කරනවා කියන්නේ කුඩා කොටසක්. එහෙම නැත්නම් ආර්ථිකයේ ඔක්කොම භාණ්ඩවල මිල කතා කරන්නත් පුළුවන්. ඒකට ආර්ථික විද්‍යාවේ නමක් කියනවා පොදු මිල මට්ටම කියලා. ආර්ථික විද්‍යාවේ ඒකට කියනවා පොදු මිල මට්ටම කියලා. සියලු භාණ්ඩ හා සේවාවල මිල. අර ගොඩ බදාගෙන එතකොට ඔක්කොම ගැන කතා කරන්නේ. එහෙනම් මට කියන්නේ ඔක්කොම ගැන බදාගත්තාම එහෙම කතා කරනවා නම් මයික්‍රෝද මැක්‍රෝද ඉංග්‍රීසි වර්ඩ් එක ටයිප් කරන්න බලන්න. මයික්‍රෝද මැක්‍රෝද? මැක්‍රෝ. කුඩාවට බෙදලා කතා කරොත් වචනේ කුඩාවට බෙදලා කතා කරොත් වචනේ මයික්‍රෝ. very good. ඒ මිල ළමයි නිමෝමත් එහෙමයි. කිරිපිටි නිමෝම. මේ දවස්වල වරායට ඇවිල්ලා ගන්න බැරුව ඉන්නේ. කිරිපිටි නිමෝම. ඒ කියන්නේ ආර්ථිකයේ බිහිවන එක භාණ්ඩයක්. කිරිපිටි නිමෝම. හරිද? ඊට පස්සේ පාන් නිමෝම. තව ජනප්‍රිය මාතෘකාවක් තමයි සහල් මේ දවස්වල. ඒ ළමයි එක් භාණ්ඩයේ සම්බන්ධයෙන් කුඩා කොටසක් ගැන. එහෙම නැත්නම් මුළු ආර්ථිකයේ ඔක්කොම භාණ්ඩ හා සේවා නිමෝම ගැන කතා කරන්නත් පුළුවන්. අපි ඒකට කියනවා ළමයි නම. අපි ඒකට කියනවා දලදේශීය නිෂ්පාදිතය කියලා. මැක්‍රෝ කොම මුළු නිමෝම සම්පූර්ණ ආර්ථිකයේ නිමෝම. ආදායමත් එහෙමයි ළමයි. දැන් ආර්ථිකයක එක පාර්ශ්වයෙන් ඉන්නවානේ. අපිට කතා කරන්න පුළුවන් කුටුම්බයාගේ ආදායම. ව්‍යාපාරවල ආදායම. සාධක හිමියන්ගේ ආදායම. එහෙම එක පාර්ශ්වය වෙන් කළා සමස්ත ආර්ථිකය ගන්න නැතුව ආදායම හඳුන ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මුළු ආර්ථිකයේ සමස්ත ආදායම හඳුන ගන්නත් පුළුවන්. මුළු ආර්ථිකයේ සමස්ත ආදායම. ඒකට අපි නමක් කියනවා ලස්සන දලදේශීය ආදායම. එහෙනම් ඔයාලට තේරෙනවා මෙහෙම වෙන් කළා කතා කරනවා නම් ළමයි ඒකේ වචනේ මොකක් වෙන්න ඕනේද? ඒකේ වචනේ මයික්‍රෝ වෙන්න ඕනේ නේ. අර මෙහෙම ඔක්කොටම පොදුවේ කතා කරනවා නම් සමස්තය අරගෙන අපි ඒකේ වචනේ මැක්‍රෝ වෙන්න ඕනේ. මයික්‍රෝ කියන්නේ කුඩා, මැක්‍රෝ කියන්නේ සමස්ත. හරිනේ? එහෙනම් ඔය දෙකම සලකලා සූක්ෂම ආර්ථික විද්‍යාව මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. කිසියම් ආර්ථිකයක ඒකක හෝ විචල්‍යයන් කුඩා කොටස් වලට බෙදලා අර පොඩියට කතා කරනවා. පොඩි කොටස් ගැන කතා කරනවා. නැත්නම් වෙන වශයෙන් එහෙම කිව්වත් හරි. අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. ආර්ථික පද්ධතිය සමස්තයක් ලෙසගෙන ඔක්කොම මේ සමස්තය මං කිව්වේ සාරව කියන ආර්ථික පද්ධතිය සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. තේරෙනවද? සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව.
තමයි A level පටන් ගත්ත ගමන් ඉන්න ළමයි නම් ක්ලාස් එකේ හිටියට ලොකු අවබෝධයක් නැති වෙයි. මම පරිම සාධාරණයක් කරන්න බලනවා. හරිද? සාමාන්‍ය ක්ලාස් එකක ඔයා මොන පන්ති ගියත් කොහෙ ගියත් ඒ අදාළ ගුරුවරයා හෝ මම ලොකු කාලයක් අරගෙන තමයි A level ක්ලාස් එකේදී මේ සංකල්ප උගන්වන්නේ. ඒතකොට මේ කරන්නේ ආපහු මතක් කරන එක නිසා පොඩ්ඩක් වේගෙන් යනවා. හරි? ඒතකොට වැරදි අවබෝධයක් ගන්න එපා. මේකෙන් කරන්නේ අර මතක් කරන එක සහ ඔයා A level වල තාම ඉගෙනගෙන නැත්නම් ඉගෙන ගන්න කලින් පොඩි අවබෝධයක් දෙන එක. දැන් සූක්ෂම සාරව අහලවත් නැති කෙනෙක්ට දැන් යම්කිසි අවබෝධයක් තියෙනවනේ. අර වචන දෙක ඉගෙන ගත්තත් ඇතිනේ සූක්ෂම කිව්වහම මයික්‍රෝ කුඩා කොටස් ගැන අධ්‍යයනය කරනවා. මැක්‍රෝ කිව්වහම වචනේ තමයි සමස්ත, ඒ කියන්නේ සමස්ත ආර්ථික පද්ධතිය ගැන අධ්‍යයනය කරන එක කියලා. තේරුණාද කියපු දේ? හරි. මම එනවා ළමයි ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ. අර වගේම වැදගත් කන්සෙප්ට් එකක්. සූක්ෂම සහ සාර්වාර්ථික විද්‍යාව වගේම තමයි. සූක්ෂම සහ සාර්වාර්ථික විද්‍යාව වගේමයි මේ කන්සෙප්ට් එකත් ඒ තරම්ම වැදගත්. හැබැයි මේ කියන්නේ ආර්ථික විද්‍යාවේ අපිට හම්බ වෙන ප්‍රකාශ ගැන. ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගනිද්දී අපිට හම්බ වෙන ප්‍රකාශ જાති දෙකක් තමයි මේ යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ. හරිද? අලුත් අයටත් හොඳට තේරෙනවා. අන්න එහෙම තේරුම් ගන්න. එතකොට ඔයා ඊළඟට ඉගෙන ගනිද්දී ඉස්කෝලේ වෙන්න පුළුවන්, වෙන ක්ලාස් එකක වෙන්න පුළුවන්, මගේ ක්ලාස් එකේ වෙන්න පුළුවන්. හොඳටම පැහැදිලි වෙයි. එතකොට මේ ඩබල් AT කරන අයටත් වඩා සමහර වෙලාවට ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මොකද ඔයාත් දෙපාරක් ඉගෙනගෙන ඉන්නේ. ඒ නිසා. මේ බලන්න. මේකේ ළමයි මුලින් මේකේ පැති දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි ඔයාට යම්කිසි ප්‍රකාශයක් දුන්නාම ඒ ප්‍රකාශය අයිති වෙන්නේ යථානුරූපී ගණයටද අභිමතානුරූපී ගණයටද කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රකාශ හඳුනා ගැනීම. ඒ දැනුම ඔයා ගාව තියෙන්න ඕනේ. ප්‍රකාශ හඳුනා ගැනීම. ඒ කියන්නේ ගොඩවල් දෙකෙන් මොන ගොඩටද දාන්නේ. හරිද? ඒ දැනුම ඔයා ගාව තියෙන්න. ඉතින් ඒක තෝරන්න පුළුවන් වෙන්නේ ඒකට අදාළ ලක්ෂණ දේවල් ඉගෙන ගත්තොත්. ඉතින් මම ඔයාලට කියලා දෙනවා මේ ප්‍රකාශයක් දැක්කහම කොහොමද ඒක යථානුරූපී ගණයට අයිති වෙන්නේ අභිමතානුරූපී ගණයට අයිති වෙන්නේ කියන එක හඳුනගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ හඳුනගන්න අදාළ ලක්ෂණ ටික. ඒ වගේම අනිත් පැත්ත තමයි මේක නිර්වචනය කරන ආකාරය දැනගන්නත් ඕනේ. මේ බලන්න. හඳුනගන්නේ මෙහෙමයි ළමයි. මේ බලන්න පළවෙනි පොයින්ට් එක මම කියන්නේ. කිසියම් ප්‍රකාශයක් ඔයාට ඇහුනහම කිසියම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය හරිද වැරදිද කියලා ඔයා තීරණය කරා. ඒ කියන්නේ ඔයාට හරි මේක හරි මේක වැරදි. එහෙම තීරණය කරන්න පුළුවන් නම් ඔයා ඉතින් ඒකට දැනුවත්භාවය තියෙන්න ඕනේ නැහැ. ඔයාට හිතෙනවා මේක හරි තීරණය කරන්න පුළුවන්. හරිද? මම දැන් ඔයාලට මෙහෙම කියනවා. ළමයි දැන් මේ ටිකට කලින් ඔයා ක්ලාස් එකේදී ප්‍රවෘත්ති වලට කිව්වා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ගෙනාවා කියලා. ඔයා දන්නවද ඕක ඇත්තද බොරුද කියලා? නෑ ඔයා දැන් ක්ලාස් එකේ හිටියේ. හැබැයි ඕක ක්ලාස් ඉවර වුණාම ඇත්තද බොරුද කියලා ඔයාට හොයාගන්න පුළුවන්ද බැයිද? බෑ නම් බෑ කියන්න පුළුවන් නම් පුළුවන් කියන්න. ක්‍රමේ දන්න. ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවා නම්. පුළුවන්ද බැයිද? පුළුවන්. සෙන්ට්‍රල් බැංක් එකේ ඒ අදාළ දේවල් එන වෙබ්සයිට් එකේ හරි කොහේ හරි අනිවාර්යෙන් දානවා එහෙම දෙයක් නෑ. ගිහිල්ලා බැලුවහම එහෙම දෙයක් නෑ. සර් බොරු කියලා තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ. හරි හෝ වැරදි බව තීරණය කරන්න පුළුවන් ප්‍රකාශ තියෙනවා. සමහර ඒවා තියෙනවා එහෙම තීරණය කරන්න බෑ. හරිද වැරදිද කියලා තීරණය කරන්න බෑ. උදාහරණයක් මම ඔයාලට කියනවා ළමයි ඇත්තට මේ වෙලාවේ මේ රජය ගන්න ප්‍රතිපත්ති ළමයි
ඇත්තටම හොඳයි කියලා මම ඔයාට උගන්වන්නද කිය. ඒක ඔයාට ක්ලාස් ඉවරනහම තීරණය ගන්න පුළුවන් සර් කියපු එක හරිද? සර් කියපු එක වැරදිද? ඔයාට හිතනවා සර් කියපු එක හරි නේ නේද? නෑ නේ සර් කියපු එක වැරදි නේ. තීරණය කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. අර ඒක ගැන ඒ ඉක්ොන් පාඩම ගැන තමයි අර ගායකෙක් මොකද්ද සින්දුවේ මට මුල මතක නෑ. දෙලොවක් අතර මා තනි වෙලා උන් කැල්ලක් තියෙන සින්දුවක් තියෙනවනේ. මට ඒ කැල්ල විතරක් මතකයි. තියෙනවනේ එහෙම සින්දුවක්. දෙලොවක් අතර මා තනි වුණා. තියෙනව අහලා තියෙනවද? දැන්ලම ඒ වචන එහෙම හැම සින්දුවකම වගේ තියෙනවානේ. මල් සින්දුව හැම එකම වගේ තියෙනවා. අන්නේ ඒ தත්ත්වය ගැන තමයි මේ මිනිස්සේ කියලා තියෙන්නේ. මොන ඒ ආර්ථික විද්‍යාවේ ඒ අවස්ථාවේ. හරි. අපි එමු පාඩමට. අර මං කිව්වේ හරි හෝ වැරදි බව තීරණය කරන්න පුළුවන් නම් පුළුවන් ප්‍රකාශයක් න අර කලින් කියපු ප්‍රකාශය ඒව දාන්නේ යථානුරූපී ගණයට. ඔන්න දෙනවා ලක්ෂණේ හරි හෝ වැරදි බව කාට හරි කියන්න පුළුවන් නිර්වද්‍යතාවය කියලා. ඕනේ නිර්වද්‍යතාවය කියන්නේ හරි වැරදි බවනේ. හරි හෝ වැරදි බව තීරණය කළ හැක. තීරණය කළ හැක කියන එකට කාට හරි කියන්න පුළුවන් ඔප්පු කළ හැක කියලා. අර මම මුලින්ම කියපු දේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් නිකුත් කරා කියපු දේ. ඒ ප්‍රකාශය පුළුවන් ඔප්පු කරන්න. අන්න එහෙනම් යථානුරූපී ගණයට දාන්න. අර දෙලොවක් අතර තනි වෙනවා වගේ ඒවා දාන්නේ අභිමතානුරූපී වලට. ඒවා හරි හෝ වැරදි බව තීරණය කළ නොහැක. ඇයි ළමයි ඒ මම දකින විදිහක් නේ කියලා තියෙන්නේ ඔයාට. ඒක ඔයාට හරිද වැරදිද කියලා කියන්න බෑ. මම දකින විදියනේ මට අනුව දකින විදිය. තව කෙනෙක් අනුව එහෙම නොවෙන්න පුළුවන්. එයා නුනට තව කෙනෙක් එහෙම දකින්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා. හරිද? එක පැත්තකින් බැලුවහම එහෙමයි තව පැත්තකින් බැලුවහම මෙහෙමයි. හිතා ගන්න බෑ. ඒ වගේම අභිමතානුරූපී ගණිත දාන්න. මේ ලක්ෂණය නැති ළමයි වෙන් කරගන්න. නිකන් ඔයා දැන් කල්පනා කරලා කියන්නේ මම එකක් කියනවා ඔයා හිතලා බලන්න තනියෙන් මේක අයිති වෙන්නේ යථානුරූපීද අභිමතානුරූපීද කියලා. යථානුරූපී කියන්නේ එක අභිමතානුරූපී කියන්නේ දෙක. හරිද? හරිද? මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් මේ විදිහ රජය කියනවා හරිද? රජය කියනවා සල්ලි අච්චු ගැහුවට භාණ්ඩවල මිල වැඩි වෙන්නේ නැහැ කියලා. රජය කියන. ඔයාට ඒ කියන්නේ හරිද වැරදිද කියලා එයා කියන එක ඔප්පු කරගන්න ඒ කියන්නේ තීරණය කරගන්න පුළුවන්ද බැයිද? දැන් සමහරු කියනවා ළමයි ඔප්පු කරගන්න බෑ කියලා. ඕක තමයි රජය අපිව රවට්ටන්නේ. සල්ලි අච්චු ගහන්න ළමයි භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒක හරි. මගෙන් අහන්නකෝ. මම කියලා දෙන්න ඔයාට. ඔයා ඒක දැකලා ඔප්පු කරන්න බැයිද පුළුවන්ද කියලා මගෙන් ඇවිල්ලා අහන්න සර් ඒක එහෙම වෙනවද නැද්ද කියලා මම කියන්නේ එක පැත්තකින් බැලුවාම ළමයි හරි. එක පැත්තකින් බැලුවාම මෙහෙම කියන්නේ නැහැ. සල්ලි අච්චු ගහුවාම භාණ්ඩ මිල වැඩි වෙනවා. ඔය වෙලා තියෙන්නේ. නේ? අර ඒ සල්ලි අච්චු ගහද්දි මේ භාණ්ඩ මිල වැඩි වෙනවනේ. අන්න මම දැක්ක කිරිපිටි ගෙනල්ලා තියෙනවා දැන් ලබනංග හරුවාදද කොයිද රිලීස් කරනවා රිලීස් කරන රුපියල් 200කින් වැඩි කරලා. කොහොම වැඩි වෙනවා? හාල් වැඩි වෙනවා, පිටි වැඩි වෙනවා, සීනි වැඩි වෙනවා, එළවලු වැඩි වෙනවා, හැම එකක්ම වැඩි වෙනවා. ඒ සාමාන්‍ය හැටි සල්ලි අච්චු ගන්න එහෙමයි. ඒ ළමයි සල්ලි අච්චු ගහලා ඕකේ බේසික් එක මෙහෙමයි. සල්ලි අච්චු ගහලා බෙදම් කරනවානේ රජයේ. රජයේ සේවකයන්ගේ පඩි ගෙවනවා ඊට පස්සේ කොවිඩ් වලට අරවට මේවට ඒ දේවල් ගෙවන රුපියල් සල්ලි අච්චු ගහනවා කියන්නේ රුපියල්නේ අච්චු ගහන්නේ ඩොලර් අච්චු ගහන්න බෑනේ රුපියල් අච්චු ගහලා රුපියල් වලින් ඇමරිකාවෙන් ණය ගෙවන්න පුළුවන්ද උත්තර දෙන්න මට රුපියල් අච්චු ගහලා රුපියල් වලින් ඇමරිකාවෙන් ණය ගෙවන්න පුළුවන්ද මේ අපි අච්චු ගැහුවා මේ රුපියල් ටික තියාගෙන උඹලා ඔහෙ වියදම් කරා උඹලගේ ඔය දෙයක් කරගන්නේ රුපියල් මෙන්න තියෙනවා 1000 කොළම මෙන්න තියෙනවා නැව ගනි පුළුවන්ද බෑ
රුපියල් අච්චු ගහලා සල්ලි අච්චු ගහලා වියදම් කරන්නේ රටේ ලංකාවේ සේවකයන්ට පඩි ගෙවන්නේ ඒගොල්ලන්ගේ වියදම් බෙහෙත් සඳහා ඉදිකිරීම සඳහා ඒගොල්ලන්ට. එතකොට ඔය සල්ලි අච්චු ගහන්න ඔය සල්ලි යන්නේ කා ගාවටද? මිනිස්සු ගාවට. එතකොට මිනිස්සු ගාවට සල්ලි එනවා. හරිද? සල්ලි ආවට ළමයි භාණ්ඩ නිෂ්පාදනයක් නැහැනේ රටේ. කලින්ට වඩා භාණ්ඩ නිෂ්පාදනය වැඩිද නැහැ. ඔය අහලා ඇති ලංකාවේ ආර්ථික වෘද්ධිය 2020 අවුරුද්දේ ඍණ කියලා. අහලා තියෙනවද? අහුණද එහෙම එක? ඍණ කියන්නේ ළමයි ගිය අවුරුද්දේ හදපු භාණ්ඩ ප්‍රමාණයවත් නැහැ මේ අවුරුද්දේ. ඉතින් භාණ්ඩ හදන ප්‍රමාණය පහළ ගිහිල්ලා හැබැයි මිනිස්සු ගාව සල්ලි වැඩි වෙනවා. එතකොට ආ මොකද කරන්නේ? ඔයගේ යාළුවා කියනවා මට ඕනේ අරක 1000යි. ඔයාටත් කොහොම හරි භාණ්ඩ ගන්න ඕන. ඔයා මොකද කියන්නේ? නෑ 1000 නෙවෙයි 1200 වුණත් කමන්නේ මං ගන්න. අනිත් උන් ගාවත් සල්ලි දෙනවා. නෑ 1200 නේ 1500 වුණත් කමන්නේ මං ගන්න. වාහන නෑ ලංකාවේ. හරිද? ලක්ෂ 20 වාහනේ 25ට ගන්න try කරනවා. තව එකෙක් කියනවා 25 නෙවෙයි 28ට දෙන්නම් ගන්නවා කියලා. තව එකෙක් කියනවා 28 නෙවෙයි එහෙනම් මම 30ට හරි ගන්නම් කියලා. ඇයි භාණ්ඩ නෑනේ. ඔහොම වෙලා ලක්ෂ 20 වාහනේ ලක්ෂ 60 70 80 වෙලා. ඉතින් මිනිස්සු ගාව සල්ලි වැඩි වෙන්න අර භාණ්ඩ ටික එහෙමමයි ලංකාවේ නම් භාණ්ඩ අඩු වෙන්නේ කුනේ. එතකොට ළමයි මිනිස්සු වැඩි ගාණක් දීලා හරි ගන්නවා. එතකොට නිකම්ම භාණ්ඩ හා සේවාවල මිල මොකද වෙන්නේ? නිකම්ම භාණ්ඩ හා සේවාවල මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් මං ඔප්පු කරාද නැද්ද? මං දැන් ඔප්පු කරාද නැද්ද ඔයාට? කවුද ඉන්නේ ඕක වැරදි කියන? කවුරු හරි ඉන්නවා නම් කියන්නේ නැහැ සර් ඔහොම වෙන්නේ නැහැ. කියන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් සර් දකින විදියනේ ඔය මන් දකින විදියට මෙහෙමයි කියලා ඔප්පු කරන් කවුරු හරි. එහෙමද ඒක? නෑ. ඒක එහෙම මම කියපු විදියට තමයි වෙන්නේ. මේ වෙළඳ පුළ බැලුවාම ඔයාලට පේනවා. සර් කියපු දේ හරි කියලා. එහෙනම් ළමයි ඒක හරි හෝ වැරදි බව තීරණය කරන්න පුළුවන්. හරි හෝ වැරදි බව තීරණය කරන්න පුළුවන්. ඒවා යථානුරූපී ප්‍රකාශ. තේරෙනවද කියපු දේ? අර සමහර දේවල් අර පුද්ගල මත අනුව දැන් මං කිව්වේ අර මේ කලින් මං මොකද්ද ළමයි කිව්වේ මේ රජේ තීරණය කරන්න බැරි දෙයක් මං කිව්වනේ. මේ ගෙනියන ප්‍රතිපත්ති හොඳයි කියලාද කිව්වේ? ඒ වගේ දෙයක් නේ. ඔය වගේ දෙයක් කිව්වා මතයක්. තව උදාහරණයක් මං කියන්නම්. හරිද? මම කියනවා ළමයි මේ ලංකාවට චීනය ආශ්‍රය කරනවට වඩා ඇමරිකාව ආශ්‍රය කරාම තමයි හොඳ කියලා මම කියනවා. ඔප්පු කරන්න පුළුවන්ද කාට හරි? බෑ. ඇමරිකාවෙනුත් වාසි තියෙනවා චීනෙනුත් වාසි තියෙනවා. මෙයා තමයි වැඩියෙන් හොඳ. මෙයා තමයි වැඩියෙන් හොඳ. එහෙම කියන්න බෑ. ඒක ඔප්පු කරන්න බෑ. හොඳට මතක තියාගන්න ඔය යම්කිසි වාක්‍යයක ළමයි මේක තමයි හොඳම මේක හොඳ නෑ මේක නරකයි මේක හොඳයි ඔය වගේ අයිඩියා එකක් එනවා නම් දෙලොවක් අතර අතරමං වෙනවා. අතරමං වෙලා ඇතිනේ මේකද මේක හොඳයිද මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි අතරමං වෙලා නැද්ද? තීරණය එක පැත්තකින් බැලුවාම මේක හොඳයි තව පැත්තකින් බැලුවාම මේක හොඳයි. තීරණය කරන්න බෑ. එතකොට තමයි දෙලොවක් අතර මා තනි වෙලා කියලා කෑ ගහන්නේ. හරිද? හරිනේ. ඒවා අභිමතානුරූපී ප්‍රකාශ. දැන් ඊළඟ ආපහු දවසක එහෙම අර ලක්ෂපති එකේ හරි අහන්න පුළුවන් ඔය ප්‍රශ්නේ. හරි? දෙලොවක් අතර මා තනි වෙලා යන ගීතයෙන් අදහස් වන්නේ ආර්ථික විද්‍යාවේ කුමන න්‍යායද? උත්තරේ ටයිප් කරන්න ටක් ගාලා. කුමන සංකල්පයද? අද සංකල්පේ කොළමයි. අභිමතානුරූපී ප්‍රකාශ. හරි. ඒකම ඇති. හැබැයි මම තව ටිකක් කියලා දෙනවා. තව පොයින්ට් එකක් මතක තියාගන්න. කිසියම් ප්‍රකාශයක් දිහා බැලුවහම ළමයි ඒ ප්‍රකාශයෙන් තේරෙනවා නම් මේ ප්‍රකාශයෙන් කියන්නේ මොකක් හරි විචල්යන් දෙකක් අතර සම්බන්ධයක් කියලා. සම්බන්ධයක් කිව්වහම ළමයි එක්ක අනුලෝම වෙන්න පුළුවන් නැත්නම් ප්‍රතිලෝම වෙන්න පුළුවන්.
ඒ සම්බන්ධයක් නම් ප්‍රකාශ වෙන්නේ ඒක අනිවාර්යෙන් යථානුරූපයි. මොකද ළමයි ආර්ථික විද්‍යාවේ විචල්යන් අතර සම්බන්ධයක් ප්‍රකාශ කරන්න යොදාගන්නේ යථානුරූපයි. දැන් ළමයි විචල්යන් අතර සම්බන්ධයක් ප්‍රකාශ කරනවා කියන ළමයි ඔප්පු උන දෙයක් නේ කියන්නේ. මම ඔයාලට කියනවා මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලා. මේ මං කියන්නේ ඔප්පු කරපු දෙයක්. ඒකයි කියන්නේ ඒවා යථානුරූපී ප්‍රකාශ පාවිච්චි කළා තමයි කියන්නේ. අර අභිමතානුරූපී දෙලොවත් අතර මා තනි වෙලා ප්‍රකාශ පාවිච්චි කළා ඒවා කියන්න බෑ. ඒ නිසා ඔයාට හඳුනගන්න ලේසි ක්‍රමයක් කොහේ හරි දැක්කොත් විචල්යන් අතර සම්බන්ධයක් ප්‍රකාශ වෙන ප්‍රකාශ වන ප්‍රකාශයක් නිරූපණය වන කියලා දාන්න. අනිවාර්යෙන් යථානුරූපී ප්‍රකාශ. A-level විභාගෙත් ළමයි කවුරුද අහලා තිබ්බා ප්‍රකාශ පහක් දීලා අභිමතානුරූපී ප්‍රකාශය මොකක්ද කියලා. අර අනිත් හතරම විචල්යන් අතර සම්බන්ධයි. අරකට එක්ක අනුලෝම සම්බන්ධය මේක වැඩි වුණොත් මේක වැඩි වෙනවා මේක අඩු වුණොත් අරක අධෛර්යමත් වෙනවා. එහෙම කියලා අර විචල්යන් අතර සම්බන්ධය. හරි ලේසි මේ පොයින්ට් එක දැනගෙන හිටපු කෙනාට. ඒතකොට එයා දන්නවා විචල්යන් අතර සම්බන්ධය නම් අනිවාර්යෙන් ඕවා යථානුරූපී ප්‍රකාශ. හරිද? ඒ වගේම ළමයි තව ලක්ෂණයක් මේක ගොඩක් වෙලාවට විෂයානුබද්ධයි. ඒ කියන්නේ විෂය න්‍යායන් එක්ක බැඳිලා තියෙන. ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙමේවා. මේවා එහෙම නෙවෙයි. පුද්ගල බද්ධයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පුද්ගල බද්ධයි කියන්නේ පුද්ගලයන් එක්ක බැඳිලා තියෙන. මිනිස්සුන්ගේ විශ්වාස, ඇදහිලි, සාර ධර්ම, ඒ මිනිස්සු දකින දේවල් ඒවත් එක්ක තමයි ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. අභිමතානුරූපී ප්‍රකාශ. හරිද? හරි. මම උදාහරණ දෙකක් තුනක් වැඩි කියන්නේ නැහැ. උදාහරණ දෙකක් උදාහරණ හතරක් හරි. මට ටක් දාලා කියන්න යථානුරූපීද අභිමතානුරූපී. එකද දෙකද කියලා ටක් දාලා ටයිප් කරන්න ඕනේ. අංක 1. හරිද? දැන් හතේ ප්‍රවෘත්ති ඔන්න සිරස්තල. හරිද? අද දිනේ ශ්‍රී ලංකාව තුල වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව දෙකකින් එක දෙකද ඔප්පු කරන්න බෑ. දෙකයිද කියලා ඔප්පු කරන්න බෑ. ඔට්ටුවක් දාමුද අපි දෙන්න. මම දැන් වෙලාව 7යි 4ට 5යි මම 4ට ඔප්පු ගන්නවා. ඔප්පු කරන්න බෑලු. අභිමතානුරූපීලු. එහෙම කියන අය ඉන්නවා. ඔප්පු කරන්න බෑ. තව 7යි 10ට විතර අහන්න අම්මගෙන් අම්මේ අද දවසේ ආසාදිතයෝ කී දෙනෙක්ද කියලා අම්මා කියයි. අම්මත් එක්ක ඒකට ගහ ගන්න යන්න එපා. එහෙම කොහමද මේ අම්මා කියන්නේ? මම දකින්නේ මේ විදිහට නේ අම්මා කොහමද එහෙම කියන්නේ කියලා. ඒව ඔප්පු කරන්න පුළුවන් සංඛ්‍යා දත්තනේ ළමයි. සංඛ්‍යා දත්ත නිකුත් කරපු ඒ වගේ. නේ? අර කියන්නේ නේ? මෙන්න මේ සෞඛ්‍ය ආයතනයෙන් තමයි මේ දත්ත ගත්තේ කියලා. ඔප්පු කරන්න පුළුවන්. අංක 1. සංඛ්‍යා දත්ත කොහොමද ඔප්පු කරන්න පුළුවන්? ඔයද කියන්නේ 599ක් හම්බෙලාලු. මම නිකන් කිව්වේ බොරු කිව්වේ මම. ඔය ඔප්පු කරේ අර උත්තරේ එක යථානුරූපී ප්‍රකාශ. හරි. තව එකක් අහනවා. COVID-19 වසංගතය දුරලීම සඳහා වඩාත් යෝග්‍යතම එන්නත වන්නේ ෆයිසර් එන්නතයි. හොඳම එක. ඊළඟ අර ෆයිසර් ගන්න පොරකෑවල් ළමයි ඒවා අභිමතානුරූපී. ෆයිසර් එන්නත ගන්න පොරකෑවට ඒක අභිමතානුරූපී කියන්න බෑ මේක තමයි හොඳ මේක තමයි හැම එකේම ළමයි ඔය එක සිදු වෙන්නත හොඳ විතරයි තියෙන්නේ. ඔය එන්නත් ඔක්කොම හොඳ විතරයි තියෙන්නේ. හැම එකේම හොඳක් තියෙනවා නරකක් තියෙනවානේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එක පැත්තකින් හොඳයි කිව්වට තව මොකක් හරි දෙයකින් වෙන යම් දෙයකින් නරක වෙන්න පුළුවන්. COVID-19 වසංග ඒ COVID-19 වලට හොඳයි. හොඳට වැඩ කරනවා.
හැබැයි සමහර වෙලාවට වෙනත් යම් බලපෑමක් තියෙනවා පසු කාලීනව. මේක තමයි හොඳම, මේක තමයි නරකම, මේක තමයි අංක 1, මේක තමයි අංක 2 කියලා ඒ ප්‍රකාශ කරන මේ පුද්ගලයන්ගේ මතය. පුද්ගලයන්ගේ මතය. ඇයි ළමයි ඉතින් එක කාලයක් තිබ්බේ ඔයා දැන් කියනවා ඔප්පු කරන්න පුළුවන් කියලා. එක කාලයක් ලංකාවේ ඉඳන් හිටියේ ඔය එන්නත් මොකොත්ම නෙමෙයි අර ධම්මික පැණිය තමයි හොඳම එක කියලා. මතකයිද එහෙම කාලයක් තිබ්බා නේ? ඒව ඔප්පු කරන්න පුළුවන් නා දැන් හෙට මීඩියා වලින් මොකක් හරි මේවා කරොත් මිනිස්සු කියන හයිස නෙවෙයි අරකයි තමයි හොඳම එක කියලා. ඒ මිනිස්සු හිතන විදිය ඔප්පු කරන්න බෑ. අභිමතානුරූපී ප්‍රකාශය. හරි. මං එතනින් එහාට කියන්න යන්නේ නැහැ තේරෙන්නේ නැහැ. හරිනේ? එතකොට යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ. තෝරගන්න විදිය පොඩ්ඩක් ඉගෙන ගන්න. මේක තමයි වැදගත්ම එක. හරි? නිර්වචනය කරන්නේ මෙහෙමයි ළමයි. යථානුරූපී ප්‍රකාශ නිර්වචනය කරන්නේ මෙහෙමයි. ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුන ආශ්‍රයෙන් තමයි නිර්වචනය කරන්නේ. මේව ෆස්ට් ටයිම් ඉගෙන ගන්න අය පොඩ්ඩක් දල අවබෝධයක් ගන්න. මීට වඩා ලොකු කාලයක් වැය කරලා ඔය අදාළ පන්ති වල ඉගෙන ගනින්න. ප්‍රශ්න තුන තමයි කුමක්ද කුමක් ඌයේද කුමක් වනු ඇද්ද? මෙන්න මේ ප්‍රශ්න තුනෙන් එකකට හම්බෙන පිළිතුරු හා යොමු වුණු ප්‍රකාශය. හරිද? මම ඔයාගෙන් අහනවා ළමයි අද COVID-19 වල තත්ත්වය මොකද්ද? මරණ සංඛ්‍යාව කීයද? ඒත් මම අහලා තියෙන්නේ දැන් අද තියෙන තත්ත්වයක්. ඔයා කියනවා සර් අද මෙහෙමයි තත්ත්වය මෙහෙමයි නිවුස් වලත් කිව්වා මෙහෙමයි කියලා. ඒතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ඔයාගෙන් අහනවා ළමයි ඊයේ කොච්චර මරණ සංඛ්‍යාවක් වාර්තා වුණාද? කුමක් වූයේද? ඔයා උත්තරයක් දෙන්න. ඒවත් ඔප්පු කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න හම්බෙන පිළිතුරක් වෙන්න පුළුවන්. හරිද? මම අහනවා කුමක් වනු ඇද? කුමක් වනු ඇද්ද කියලා අහන්නේ ඔයාගේ අදහස නෙවෙයි. දැන් උදාහරණයක් මම ඔයාගෙන් අහනවා ළමයි භාණ්ඩයක මිල වැඩි වුණාම මොකද වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණයට? එතකොට ඔයාලට කියන්න පුළුවන් භාණ්ඩයක මිල වැඩි වුණොත් ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය න්‍යාය. මිනිස්සු එහෙම තමයි. වෙළඳ පොළ දිහා බැලුවොත් සර්ට තේරෙයි. අන්න එහෙම කියන්න පුළුවන්. කුමක් වනු ඇද්ද? ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයකට හම්බෙන පිළිතුරක් තමයි යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ. ඒ වගේ මුකේට හරි හම්බෙන ප්‍රකාශයක් තමයි යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ. අභිමතානුරූපී ප්‍රකාශ එහෙම නෙවෙයි. අර මිනිස්සුන්ගේ මතයන් ළමයි මේක. අභිමතානුරූපී මේ මතයක්. ඒකනේ මං කිව්වේ හරි හෝ වැරදි බව තීරණය කරන්න බෑ. හරිද? දැන් ওই නිවුස් උත් එහෙමයි දැන් ඊයේ පෙරේදද කොහෙද දැක්කද අර නිවුස් වල ඔන්ලයින් ක්ලාස් එකේ ඉගෙන ගන්න නැතුව පිස්සු නටනට ඉඳලා තාත්තා ගහලා දැක්කද ඒක ඔස්සෙන් ගහලා ඊට පස්සේ පිටටද කොහෙද ගහපු එකක් මේ මොකද්ද බේරෙන්න ගිහිල්ලා ඔලුවට වැදලා ළමෙක් නැති වෙලා තිබ්බා. දැක්කද? ඉතින් ඔය සිද්ධිය සම්බන්ධයෙන් ළමයි එක එක මිනිස්සුන්ට එක එක මත දරන්න පුළුවන් නේ. කෙනෙක් කියයි නෑ ඒක වැරදි. එහෙම තාත්තටවත් අයිතියක් නෑ. නීතිය පැත්තෙන් ගියොත් නේ පොලිසියට ගියොත් එහෙම අයිතියක් නෑ. තාත්තටවත් එහෙම අයිතියක් නෑ. ළමයෙක්ට ගහන්න එහෙම නෑ කියලා හිරේට යවනවා. ඒ පොලිසිය පැත්තෙන් හිතන විදිය. තාත්තෙක්ගේ පැත්තෙන් හිතුවොත් තාත්තා ඔයගොල්ලන්ගේ ගෙදර තාත්තගෙන් අහන්න. ඔයගොල්ලන්ගේ ගෙදර තාත්තා සමහර ඒ ගහන්නේ කරන්නේ ළමයට ඉගෙන ගත්තේ නැත්නම් කාලකන්ණි වුණොත් ඒ ළමයටමනේ හානි. ඒ වැරද්ද හදන්නේ ගහන්නේ. ඒතකොට ඒ පැත්තෙන් බැලුවොත් ඒක සාධාරණයි. මේ මිනිස්සයා හිංසක මිනිස්සෙක් තමන්ගේම දරුවාගේ ආදරයට වැරද්දක් කරාම හදන්න ගිහිල්ලා අන්තිමට එක පැත්තකින් දරුවා නැති වුණ එක ඔක්කොටම වඩා දෙයක්. ඒ අනිත් පැත්තෙන් මේ සිර දඬුවමක් නියම වෙනවා. අර කාටවත් කියන්න බෑ. ඒ දේ බැලුවා එක පැත්තකින් මෙහෙම වෙනවා තව පැත්තකින් මෙහෙම වෙනවා. කාටවත් ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න බෑ. ඒ දකින්න විදිය අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ වගේ දේවල් තමයි ළමයි අභිමතානුරූපී ප්‍රකාශ. ඒ වගේ දේවල් අර
හොඳයි නරකයි සාධාරණයි අසාධාරණයි මේක මෙහෙම නොවෙන්න තිබ්බා. අර හැම මිනිස්සු දකින විදිහ අර අභිමතය මිනිස්සු දකින්න කැමති දේ තමයි අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ. පුද්ගලයෙක්ගේ මතයක් මේකෙන් ඉන්නේ. දැන් මම මේ සිද්ධිය ගැන කිව්වහම ඔයාලට තේරෙන්නේ නැති මගේ මතය මොකක්ද කියලා ඒක සම්බන්ධයෙන්. අර ඒ වගේ මතයක් තමයි අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා කියන්නේ. ඊළඟ එහෙම පුද්ගලයෙක්ගෙන් මතයක් ගන්න ඕන නම් ඒ පුද්ගලයාගෙන් අහන්න ඕනේ මේ මොකක්ද මෙතන වෙන්න ඕනේ? කුමක් විය යුතුද? එතකොටයි මිනිස්සුන්ගේ කැමැත්ත කියන්නේ. ඔයා අහනවා දැන් ඔයාට ඕනේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන මම දරන මතය ගන්න. ඔයානවා සර් හිතන විදියට මොකද්ද සර් වෙන්න ඕනේ මේ ආර්ථිකයේ මේ තත්ත්වෙන් ගොඩ එන්න? අන්න ඒ ප්‍රශ්නය අහුවාම තමයි මම කියන්නේ මට හිතෙන දේ. ළමයි මේකෙන් ගොඩ එන්න නම් මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ තමයි කුමක් කෙසේ විය යුතුද කියන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රකාශ වලට හම්බෙන පිළිතුරු තමයි අර පුද්ගල මතයක් වෙන්නේ අභිමතානුරූපී ප්‍රකාශ වෙයි. තේරුණාද කියපු දේ? හරිනේ? අර නිවුස් එක බලලා ඔයගොල්ලන්ට ගන්න පාඩමක් තියෙනවා. මෙතන ඉන්න අයත් අනන්තවත්. අපි ඔන්ලයින් ඒ කියන්නේ අපි වාගේ ඔය කාලේ A level කරා නම් එක්සෑම් කරා නම් ඉගෙන ගත්තා නම් අපිත් කොහොම කියේ. හරිද? සමහර වෙලාවට ක්ලාස් කට් කරලා සෙල්ලම් කරයි සමහර වෙලාවට අම්මලාට කියන්නේ නැතුව ක්ලාස් එක මේ වෙලාවට තියෙනවා කියලා සද්ද නැතුව ගෙදර ඉඳී. සමහර වෙලාවට ස්ක්‍රීන් රෙකෝඩින් දාලා ඔහේ ක්ලාස් එකේ ඉන්න නැතුව පස්සේ බලනවා කියලා ඉඳලා ඒකත් නොකර ඔහේ ගොඩ ගහගනි. හරිද? ගොඩාක් වැරදි වෙයි. සමහර වෙලාවට ලයිව් ක්ලාස් එකට එන්නේ නැතුව මේකේ වීඩියෝ එක බලනවා කියලා ඉඳී. ඒ ඔක්කොගෙම වෙන්නේ ඔයාගේ අධ්‍යාපන කටයුතු මිස් වෙන එක. ඔයාට ඒක ගාණක් නැති වුණාට ඔයාගේ අම්මා තාත්තා ඒක ගැන ගොඩාක් හිතනවා. අනේ මේ ළමයාට ඉස්කෝලේ යන්නත් නැහැ. මේ ළමයාට ක්ලාස් යන්නත් නැහැ. එකම පිළිසරණ මේ ඔන්ලයින් ක්ලාස් එක විතරයි. මේකෙන් මේ දෙයක් ඉගෙන ගත්තොත් විතරයි. ඒකෙත් මේ ළමයා පැය දෙකම ඉන්නේ නැහැ. පැය දෙකක ක්ලාස් එකක පැය ඉන්නේ එකමාරයි ඉන්නේ. ඒ ටිකවත් මේ මිනිස්සයා ඉගෙන ගන්නේ නැහනේ කියලා අම්මලා ගොඩාක් සමහර වෙලාවට දුක් වෙනවා. ඔයා දන්නේ නැති වුණාට ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා සමහර වෙලාවට අපිත් එක්ක කියනවා. අනේ බලන්නකෝ සර් ඔන්ලයින් ක්ලාස් එකේ ඉගෙන ගන්න නැහැ නේ කියලා. සමහර අම්මලා තාත්තලාගේ ඇස්වල කඳුළු. මේ තත්ත්වේ තමයි ළමයි අර මිනිස්සුන්ව ඒ තත්ත්වයටපත් කරන්නේ. තාත්තා නෙවෙයි වැරදි එතන. කවුද වැරදි? පුතයි වැරදි. අම්මා තාත්තා හම්බ කරලා දුක් විඳලා ඒ දෙද්දී ඒ දේවල් සලකන්නේ නැතුව මේවා කරලා ඒ තාත්තට ඒ තත්ත්වේ ඇති කරේ වෙන කවුරුත් නෙමෙයි පුතා. වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා ඕගොල්ලන්ගේ ගෙදරත් ඔය වගේ කතාවක් තියෙනවා. හරිද? ඔයත් ඔන්ලයින් ක්ලාස් ඉන්නවා, ඔයත් ඉගෙන ගන්නවා. ඔයා ඉගෙන ගන්නව නැද්ද කියන එක ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් හිතනවා. ඒක ගැන වොරි වෙනවා. සමහර වෙලාවට කියා ගන්න දෙයක් නැහැ. සමහර ළමයි ඉන්නවා අම්මලාත් එක්ක දත් මිලි කනවා. සර්ට කතා කරන්නම් කියපු ගමන් නෑ කතා කරන්න එපා කියලා සමහර වෙලාවට අම්මා තාත්තා ඉන්නේ ළමයි ගියට. ඔයාට ඕක දැන් තේරෙන්නේ නැති වෙයි. හැබැයි කාලයක් එයි තේරෙන. එතකොට පහු වැඩි. අපිත් එහෙම වෙයි වයසේ එහෙමයි. හරි. දවසක් හරි අම්මට උරවල හරි බැලුවා නම් සද්දෙන් හරි කෑ ගැහුවා නම් ඒක ගැන අද පසුතැවෙනවා. මේ ඒ අම්මා වැඩි කාලයක් නැහැ. ඔයා දැන් ඔහොම ගිහලා කැම්පස් ගිහිල්ලා අවුට් වෙලා ජොබ් එකක් කරන කාලෙට ආවහම ඇති. කසාද බැඳලා ළමයිම ඉන්න ඕනේ නැහැ. අර පොඩ්ඩක් ඈත් වුණාම ඔයා ඔය ළඟ ඉද්දි ඔයාට වටිනාකමක් නැහැ සමහර වෙලාවට. ඒ අම්මලා තාත්තලා විඳින දුකෙන් අම්මලා තාත්තලා හම්බ කරන එකෙන් ඔයාට වටිනාකම තියෙන්නේ ඔයා ගිහිල්ලා ජොබ් එකක් රුපියල් 1000ක් හම්බ කරන්න කොච්චර කට්ටක් ගන්න ඕනේද? ඔයා ක්ලාස් එකට ෆීස් විදිහට ලොකු ගාණක් සමහර වෙලාවට සබ්ජෙක්ට් උන්ටම 10-15000ක් ගෙවනවා. ඒ ගෙවන සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියන්නේ අර අම්මා තාත්තා දුක් විඳලා හම්බ කරපු සල්ලි. ඒකේ අගේ තේරෙන්නේ ඔයාට ඔයා කවදා හරි දුක් විඳලා ජොබ් එකක් කරලා හම්බ කරද්දි. සමහර වෙලාවට ඔයා A level කරලා ඔක්කොම කරලා හම්බ කරන්නේ රුපියල් 20000ක් වෙන්න පුළුවන් පළවෙනි ජොබ් එකේ. තාත්තා අම්මා පන්ති ෆීස් විදිහටම සමහර වෙලාවට 10-15000ක් දුන්නා. සමහර මාසවල ඔයා කට් කරලා ඇති. ඒ සල්ලි අරන් ඔයාගේ දෙයකට යොදවලා ඇති. මොකක් හරි ගන්න හරි මොකක් හරි.
සියලු දේවල් ළමයි කවදා හරි ඔයාට මතක් වෙනවා. පස්සෙන් එනවා කියලා මම කියන්නේ එක දවසක ඔයාට මතක් වෙනවා. ඒ දවසට ඉතින් ගිහිල්ලා ස්ට්‍රෙස් රිලීස් කරන්න කියලා ලංකාව වටේ ගියත් මේ ලෝකෙන් පැනලා යන්න උත්සාහ කරත් වැඩක් නැහැ. පැනලා යන්න බෑ. ඒ තමන්ගේ අපි මොකද්ද කියන්නේ ඔක්කොටම වඩා ලොකුම දරුවෝ හිරේ යන්න ඕනේ නැහැ මිනිස් හෘද සාක්ෂිය. මම මෙහෙම දෙයක් කරා නේද කියන එක කවදා හරි මතක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. පුළුවන් තරම් ඉගෙන ගන්න අම්මලා තාත්තලාගේ ලොකුම සතුට ඒක. ඔයාට රිසල්ට්ස් ආවම දැන් සමහරුන්ට O level රිසල්ට්ස් ආවම දකින්න නැති ඔයාට වැඩියෙන්ම ඔයාට වඩා සමහර වෙලාවට සතුට වෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි. ඒක අර වෙන දෙයක නෙවෙයි ඔයාව මේ ජොබ් එකක් කරලා හම්බ කරලා කන්න නෙවෙයි. මගේ දරුවනේ හරි විභාගේ හොඳට පාස්නේ එක ස්ටෙප් එකක් තිබ්බනේ මෙතනින් ඉස්සරහටත් යයි හොඳ ජොබ් එකක් කරයි තනියෙන් හැමදේම කරගනි හම්බ කරයි බය නැතුව ඉඳී. මේ දේවල් තමයි මතක් වෙන්නේ. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තලා එහෙම කරන්න එපා. මේ දේවල් බලලා ඉගෙන ගන්න ඕනේ ඒක. පාඩම ගන්න. මගේ අම්මා තාත්තට මම කවදාවත් එහෙම තත්යකටපත් කරන්නේ නැහැ. ක්ලාස් යන්න ඔන්ලයින් ක්ලාස් එකේ හිටපන් කියලා ගහන්න වෙන තත්යකටපත් කරන්නේ නැහැ. අන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ. හරි. ඒ මාතෘකාව එතනින් ඉවරයි. හරිද? ආර්ථික විද්‍යාවේ මූලික දේවල් වල AAT සිලබස් එකේ ළමයි ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව අවශ්‍යතා සහ උවමනා ටික තියෙනවා. මේ ස්ටඩි පැක් එක බැලුවොත් මේ concept එක මෙහෙම කියලා ඔය මම සාකච්ඡා කරපු ටිකට අමතරව අවශ්‍යතා සහ උවමනා තියෙනවා. ඒක තමයි පළවෙනි chapter එකේ මාතෘකාව ටික. ඉතින් අවශ්‍යතා සහ උවමනා අපි දන්නවනේ නේ. අවශ්‍යතා කියන්නේ මොනවාද? මිනිස්සු අනිවාර්යෙන්ම සපුරාගත යුතු දේවල්. මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු දේවල් වලට අපි කියනවා අවශ්‍යතා කියලා. උවමනා කියන්නේ අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නා විවිධ ආධාරකයන්. අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නා විවිධ ආධාරකයන්ට අපි කියනවා උවමනා කියලා. හරිද? වෙනස්කමුත් කිව්වොත් අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණයි. අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. අවශ්‍යතා බිහි කළ නොහැක, උවමනා බිහි කළ හැක. අවශ්‍යතා කාලයත් සමග වෙනස් නොවේ, උවමනා කාලයත් සමග වෙනස් වේ. ඔන්නෝව තමයි වෙනස්කම. හරි. ඒ කොටස් ටික එතනින් ඉවරයි. මේ ක්ලාස් එකේ වීඩියෝ එක ළමයි මම දානවා. ඔයාලට බලන්න දෙනවා. මොකද හේතුව මේ කරුණු ඔයාට ප්‍රයෝජනයක් ගන්න තමයි මම මේක කරන්නේ. ඒකට ඔයාට නැවත නැවත බලලා හරි ඔයාට පාඩම් කරන්න වැය වෙන වෙලාව අඩු කරගන්න පුළුවන්. ඒකට AAT exam එක ලඟ වෙලා හරි ඔයාට බලන්න පුළුවන් ආපහු කල්යයිද නැද්ද දන්නේ නැහැ. ලඟ වුණාම හරි ආපහු නැවත නැවත බලන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක අනිවාර්යෙන් දෙන්න. ඔයා මේකේ ප්‍රයෝජනෙ ගන්න. ඔයාට මේ අපේ අමතර කාලය වෙන් කළා කරන්න ඔයාට ප්‍රයෝජනයක් ගන්න. හරි මේ බලන්න. දැන් ළමයි කතා කරන්න යන මාතෘකාව තමයි ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. තාම එක්සෑම් පිළිබඳ ඩිසිෂන් එකක් නැහැ නේද? හරි ඩිසිෂන් එකක් නැහැ. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. concept දෙක. ළමයි මේ ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා මෙහෙම ಜಾති දෙකකට බෙදෙන්නේ වෙන මොකුත් නෙවෙයි. නිෂ්පාදන සම්පත් කියන දේවල්. production resources නැත්නම් production factors කියලා ඉංග්‍රීසි වලින් කියනවා. නිෂ්පාදන සම්පත්. එන්නේ මම මෙතන ලිව්වේ නිෂ්පාදන සම්පත් කියලා. නිෂ්පාදන සම්පත් තමයි මේ ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා ಜಾති දෙකකට බෙදෙන්නේ. නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද? ළමයි
භාණ්ඩ හා සේවා බිහි කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා. භාණ්ඩ හා සේවා බිහි කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ අධීරයන් 3ක් තියෙනවා. යෙදවුම් ක්‍රියාවලිය නිමවුම්. යෙදවුම් ක්‍රියාවලිය නිමවුම්. මෙහෙම කියලා අවස්ථා 3ක් තියෙනවා. මේ අවසාන අධීරයෙන් තමයි ළමයි භාණ්ඩ බිහි වෙන්නේ. අවසාන අධීරයෙන් තමයි භාණ්ඩ බිහි වෙන්නේ. හරිද? විවිධ ස්වරූපයේ භාණ්ඩ තියෙනවා. උදාහරණයක් ගන්නම් සැමන් නිෂ්පාදන ආයතනයක් කියලා හිතන්න. මෙන්න මේ භාණ්ඩ බිහි කරන්න විවිධ දේවල් යොදා ගන්නවා. මේවා තමයි යෙදවුම් කියලා කියන්නේ නිෂ්පාදන සම්පන්න. සැමන් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්නේ මොනවද කියලා මම ඔයාගෙන් අහුවොත් ඔයා කියයි සර් මාළු ගන්නවා. මාළු කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ සාගරයේ මත්ස්‍ය සම්පත කියලා. අපි දැන් ලොකුයි. නේ O level උත් පාස්. A level class එකේ ඉන්නේ. ඒ වගේම ලොකුයි වගේම A level class එකේ ඉන්නවා වගේම අර හැසිරීමෙනුත් ඒ මට්ටමට එන්න ඕනේ. හරි? සාගරයේ මත්ස්‍ය සම්පත. සැමන්නේ සාගරයේ මත්ස්‍ය සම්පත වුණා ළමයි ශ්‍රමය ගන්නවා නේ. ඊට පස්සේ මේකට වාතයත් පාවිච්චි වෙනවානේ. වේලන්නේ නැහැ. හැබැයි ඔක්සිජන් ඕන. වාතය ශ්‍රමයේ වාතයේ ගොඩනැගිලි උපකරණ යන්ත්‍ර සූත්‍ර ඔය වගේ දේවල්. මේ වගේ දේවල් පාවිච්චි කරනවා. එක්සෑම් නම් මොනවා වෙයිද දන්නේ නැහැ පුතේ. කවදද කියන එක ඔන්ලයින් තියයිද කොහොමද කියන්න බෑනේ. චාර්ටඩ් ඔන්ලයින් තිබ්බට AAT කියන ලෙවල් දෙකක්. ඒකේ ඉන්න මේකත් වෙනස්නේ. චාර්ටඩ් කරන අයයි AAT කරන අයයි කියන්නේ. AAT ෆස්ට් කියන්නේ O level කරපු ගමන්නේ. චාර්ටඩ් කරද්දි ගොඩක් වෙලාවට එතන බහුතර O level පාස් වෙන අයත් ඉන්නවා. බහුතරයක් ඉන්නේ A level වලින් පස් වෙන අය. කියන්න බෑ බලමු. ඉන්ස්ටිටියුට් දෙකක් නේ. හරි. මම පාඩමට එනවා. මේ නිෂ්පාදනය කරන්න යොදා ගන්න දේවල්. මේවට තමයි නිෂ්පාදන සම්පත් කියන්නේ. මේ නිෂ්පාදන සම්පත් වල තියෙනවා සීමිත සම්පත් සහ අසීමිත සම්පත්. යන්ත්‍ර සූත්‍ර සීමිතයිද අසීමිතයිද කියන්න බලන්න. යන්ත්‍ර සූත්‍ර සීමිතයිද අසීමිතයිද? සීමිතයි. උපකරණ සීමිතයි. ගොඩනැගිලි සීමිතයි. වාතය නම් අසීමිතයි නේ. වාතය නම් අසීමිතයි. ශ්‍රමයත් සීමිතයි. ශ්‍රම සම්පත සීමිතයි. සාගරයේ මත්ස්‍ය සම්පත මුහුදේ ඉන්න මාළු මුහුදේ ඉන්න එක මාළුවද නේ. මොකද මුහුදේ ඉන්න එක මාළුවද නේ. සමහරු කියන්නේ ළමයි සාගරයේ මත්ස්‍ය සම්පත සමහරුන්ට ප්‍රශ්නයක් ඇති. සාගරයේ මත්ස්‍ය සම්පත මුහුදේ ඉන්න එක මාළුවද කියලා මාත් කතාවක් දාලා තියෙනවා. එහෙනම් ඉතින් අසීමිතයි නෑ ළමයි සීමිතයි. ඔයා මෙහෙම අහලා තියෙනවද? ඉන්දියානු ජාතිකයෝ පිරිසක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකා සීමාවේ ඉඳන් වාතය ආස්වාස කරපු නිසා අත්අඩංගුවට වාතය හුස්ම අරගෙන අහලා තියෙනවද? අහලා තියෙනවද? නෑ. මොකද වාතය අසීමිතයි. ඉන්දියාවෙන් බැයි නම් කොහෙන් හරි කමන්නේ.
ආස්වාස කරාට මොකද වෙන්නේ? අසීමිතයි. අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් තියෙන. අවුලක් නැහැ. අසීමිතයි. හැබැයි ඔයා මෙහෙම අහලා තියෙනවද? මෙහෙම අහලා තියෙනවද නැද්ද? ඉන්දියානු දීවර පිරිසක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළත් වීම නිසා ඇතුළත් වී දීවර කර්මාන්තයේ යෙදීම නිසා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ශ්‍රී ලංකානු දීවරය පිරිසක් ඉන්දියාව මුහුදු සීමාවේ දීවර කර්මාන්තයේ යෙදීම නිසා චෙන්නයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තියෙනවා. සීමිත නිසාද අසීමිත නිසාද? සීමිත නිසාද අසීමිත නිසාද? සීමිත නිසා නම් මාළු ගොඩාක් ඉන්නවා හරි. හැබැයි ළමයි මිනිස්සුන්ගේ උවමනාවන් එක්ක බැලුවාම යම් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා සීමිත සාධකයක් කියන දෙයට ගන්න. ඔයාලට ඒ විතරක් නෙවෙයි මම මේක ක්ලාස් වලදී නම් කියලා දීලා තියෙනවා. මුහුදු ජලය පවා ළමයි අසීමිත නෑ. සීමිතයි. ලෝකයේ මම වීඩියෝස් වගේ වීඩියෝ එකක් පෙන්නුවා. දැන් නම් වෙලාවක් නෑ මේ වීඩියෝ එක පෙන්නන්න. සමහර මුහුද තියෙනවා ළමයි වර්තමානයේ වෙද්දී එතන මුහුදක් ඇත්තේ නෑ. මුහුදු ජලය නැති වෙලා ඒ රටවල් වලට මේ මුහුදු සීමාව අහිමි වෙලා. අසීමිත සාධකයක් නම් කවදාවත් අහිමි වෙන්න පුළුවන්ද? ඔය හරි අහලා තියෙනවද වාතයේ ඉස්සර ඒගොල්ලන්ට හිමිකම තිබ්බා. දැන් නම් වාතයේ හිමිකම් නැහැ. පිරිසිදු වාතය වෙන එකක්. හරි. මම කියන්නේ වාතය. පිරිසිදු වාතය සීමිත වෙනවා. මොකද හේතුව අර මිනිස්සු පිරිසිදු වාතය අපිරිසිදු කරගන්න නිසා. එහෙම අහලා තියෙනවද? නැහැ. හරිද? ඒක නිසා ළමයි මේකත් සීමිතයි. කොහොම හරි මෙන්න මෙහෙම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න ළමයි සමහර සාධක සීමිතයි සමහර සාධක අසීමිතයි. මේ සීමිත සාධක වලට අපි කියනවා ආර්ථික සම්පත් කියලා. ආර්ථික සම්පත් කියලා. අර අසීමිත සාධක වලට අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. හරි. මේ සීමිත අසීමිත කතාව මතක තියාගන්න. මේකේ ආවස්තික පිරිවැය කියලා සම්බන්ධයක් තියෙනවා. ඒක මම හිඟකම තේරීම තාම කියලා දුන්නේ නැහැ. නිසා ඉස්සරහට කියලා දෙන්න. දැන්ට ඔයා මතක තියාගන්න. නිෂ්පාදනයට යොදා ගන්නා දේවල් නිෂ්පාදන සම්පත්. හරි. ඒවා වලින් සීමිත ඒවා ආර්ථික සම්පත්. අසීමිත ඒවා ආර්ථික නොවන සම්පත්. ඔය හිරු එළියත් ගන්න පුළුවන් ආර්ථික නොවන සම්පතක් විදියට. වර්ෂා ජලයත් ගන්න පුළුවන් ආර්ථික නොවන සම්පතක් විදියට. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ ශ්‍රමය අමුද්‍රව්‍ය ඒ ඔක්කොම අයිති වෙන්නේ ආර්ථික සම්පත් වලට. ඊළඟට කියලා දෙන්න යන්නේ ළමයි වැදගත් මාතෘකා තුනක්. පාඩම් කරපු අයට මතක් වෙනවනේ ඉගෙන ගත්තා. සංකල්ප තුනක්. හිඟකම තේරීම ආවස්තික පිරිවෙන. හිඟකම තේරීම ආවස්තික පිරිවැය. හරි. හිඟකම තේරීම ආවස්තික පිරිවැය. මෙහෙම සංකල්ප තුනක්. ළමයි පළවෙනියට මම කියලා දෙන්න යන්නේ හිඟකම. දෙක තේරීම තුන ආවස්තික පිරිවැය. මිනිස්සුන්ගේ උවමනා තියෙනවා ළමයි. මිනිස්සුන්ගේ උවමනා. අපි දන්නවා මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. කවදාවත් මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ වුණාට තෘප්තිමත් වෙලා ඉවර වෙන්නේ නැහැ. එහෙම වුණොත් කවුරු හරි එහෙම වෙලා ඉන්නවා නම් ළඟම තින්න වෛද්‍යවරයාව හම්බ වෙන්න. ඔයා මිනිස්සෙක් වෙන්න බෑ. ඔයාට මොකක් හරි ලෙඩක් හැදිලා ඇති. හරි.
මට මේව එපා මෙච්චරයි ඕනේ වෙන මුකුත් වලට මට ආසාව නැහැ මේ අන්තිම කැමැත්ත මගේ මේක මීට වඩා ඒ බොරු කියන්නේ ඔය සමහර මිනිස්සු කියන්නේ හොරෙන් ගිහිල්ලා බලන්නගේ මිනිස්සයා මොකද කරන්නේ කියලා හම්බ කරනවා සල්ලි කොට ගන්න ඔක්කොම කරනවා බොරුවට කියනවා මම මේ අත්හැරලා ඉන්නේ ඔක්කොම මේව ඉවරයි මට මේ වැඩක් නැහැ එක දවසක්වත් බලන්දි නිවාඩු දාලා නැහැ අසනීපයකටවත් ගෙදර ඉඳලා නැහැ බලන්දි අරම කියන්නේ හැබැයි අත් වැඩක් නැහැ මේවා මේ පුත් වැඩක් නැහැ මට නම් ඔය කිසි දෙයක් ඕනේ නැහැ. එහෙම මිනිස්සු නෑ ළමයි. මිනිස්සෙක් වෙන්න බෑ එහෙම. කොච්චර උවමනා සම්පූර්ණ වුණත් තෘප්තිමත් වෙලා ඉවර වෙන්න බෑ. ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිතයි. හැමදාම ඒක හැමම තමයි. මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ උවමනාවන් සපුර ගන්න ළමයි මිනිස්සුන්ට බාණ්ඩ ඕනේ. බාණ්ඩ වලින් තමයි මිනිස්සුන්ගේ උවමනාවන් සපුර ගන්න. අපි දැන් ටිකකට ඉගෙන ගත්තා. ටිකකට කලින් ඉගෙන ගත්තා. බාණ්ඩ බිහි වෙන්නේ සම්පත් තුලින්. ඇත්තටම ළමයි බාණ්ඩ බිහි වෙන්නේ ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා ಜಾති දෙකක් තිබ්බට අපි දන්නවා අර සීමිත සම්පත් නැතුව බාණ්ඩ හදන්න බෑ. කවුරු හරි මට කියන්න හිරු එළිය වාතය පාවිච්චි කරලා හදන්න පුළුවන් භාණ්ඩයක් එච්චරයි. හිරු එළිය වාතය වර්ෂා ජලය. ওই තුන දෙන්න භාණ්ඩයක් කියන මට හදන්න පුළුවන්. ওই තුන විතරයි වෙන්නේ මුකුත් ගන්න බෑ. කවුරු හරි කියන්නේ හිරු එළියයි වාතයයි ජලයයි. ඉතින් ඔයා කියයි සර් මට මෙහෙම එකක් හදන්න පුළුවන් කියලා. ඒ වචනේම තියෙනවනේ ඔයා කියන එක. එන ඔයා සාධකයක් සපයනවනේ ඔයා සපයන සාධකේ මොකක්ද? මොකක්ද ඔයා සපයන සාධකේ? ශ්‍රමය. ශ්‍රමය සීමිත සාධකයක්. ඒක නිසා ළමයි අනිවාර්යෙන් බාණ්ඩ හදන්න සම්පත් ඕනේ. හැබැයි බාණ්ඩ හදන්න තියෙන සම්පත් සීමිතයිද අසීමිතයිද එතකොට? දැන් සීමිත සම්පත් නැතුව බාණ්ඩ හදන්න බෑනේ. ඒක බලද්දි බාණ්ඩ හදන්න තියෙන සම්පත් සීමිතයිද අසීමිතයිද? සීමිතයි. ළමයි මිනිස්සුන්ට මාර අපි මේ ඔය ප්‍රශ්න නිසා තමයි ළමයි මේ ඔක්කොම තියෙන්නේ. අපි මේ හම්බ කරන්නේ වා ඉගෙන ගන්න මෙච්චර මේ හැම දෙම වෙන්නේ ඔය කියන concept දෙක නිසා. හැම මිනිස්සයම try කරනවා එයාගේ උවමනාවන් හොඳටම සපුර ගන්න. දැන් අපි කියනවා මෙයා තමයි හොඳම කරේ කියලා. එයා විතරක් නෙවෙයි අපි උත්සාහ කරනවා අපි හොඳට කරන්න. ඔයාට වඩා මම try කරනවා මම හම්බ කළා මම ගියක් අරගෙන වාහන අරගෙන සැප සම්පත් විඳින්න. සමහර වෙලාවට ඔයා try කරනවා ඔයා ඒ level එකට යන්න. හැමෝම මේ race එකක් දුවන්නේ. කවුරු හරි කියනවා නම් නෑ මම එහෙම race එකක් දුවන්නේ නෑ කියලා. ඒ සේසත ඔක්කොම මේව ගල්ලා පන්සලකට අරකට මේකට දීලා බණක් භාවනාවක් කරගෙන එහෙම ඉන්නවා. අන්නේ ඒ කොට්ටාශය විතරක් අපිට එහෙම පිළිගන්න පුළුවන්. හැබැයි ඒ ආධ්‍යාත්මික විශ්වාසයක් මේක. නේ හැම මිනිස්සයම එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය හැම මිනිස්සයම එහෙමයි. මිනිස්සුන්ගේ අසීමිත වුමන අද එක වුමනාවක් තෘප්තිමත් කළා තව වුමනාවක් තෘප්තිමත් කරගන්න බල. දුවනවා කොහෙන්වත් ඉවර වෙන්නේ නැහැ. හැම මිනිස්සයම එහෙමයි. ඉතින් ළමයි ඔන්න ඔය ප්‍රශ්නේදී ඔය රේස් එකේදී අපිට ප්‍රශ්නයක් වෙනවා. අපේ වුමනා අසීමිතයි. අපි කොච්චර සම්පත් හම්බ කරත් සල්ලි හම්බ ගන්නවා හැමදේම කරනවා. හැබැයි මොන සම්පත් තිබ්බත් අපි ගාව අර වුමනාවන් සියල්ල සපුර ගන්න සම්පත් නැහැ. කොච්චර සල්ලි තිබ්බත්. ලෝකේ ධනවත්ම මිනිස්සයා හිතන්නකෝ. හෙලිකොප්ටර්ස් තියෙනවා, වාහන තියෙනවා, වාහන යාඩ් පිටින් තියෙනවා. හැබැයි මේ මිනිස්සයාගේ වුමනාවන් සියල්ල සපුර ගන්න සම්පත් නැහැ. පාඩේ හිතනවා නම් ඇති කියලා ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න දවසක. සමහර වෙලාවට මේ මිනිස්සයා හිතන දේවල් සිතුම් පැතුම් ඔයාට හිතා ගන්නවත් බැහැ. ඔයා ඉන්ටර්විව් කරාම හරි ඔයා නේද මේ ලෝකේ වැඩියෙන්ම සල්ලි තියෙන ඔයාට ඉතින් මුකුත් නැහනේ. එයා කියයි නෑ. මට ඇෆ්ගනිස්තානේ අයිති කරගන්න ඕනේ. අරුණ්ඩ ගහලා මේ ලෝකේ සාමය උදා කරන්න ඕනේ. පුළුවන් ද කරන්න? සම්පත් තියනවාද එහෙම කරන්න එයා ගාව? චීනේ සද්ද දානම් වැඩි මට චීනේ අයිති කරගන්න ඕනේ. මේ ඇමරිකාවට ගිහලා කිව්වා මේ අපිට පාඩ දානවා චීනේ ඔක්කොම මට ඕනේ මම ලියා ගන්න ඕනේ මට ওই චීනේ තියෙන සම්පත් ඔක්කොම ගන්න ඕනේ ඒක තමයි මගේ ටාගට් එක කියලා එමෙන් කියනවා පුළුවන් ද කරන්න
පුළුවන් ද කරන්න? ඔයාට සමහර වෙලාවට hina ගියාට අර level වලට ආවම ළම එහෙමයි හිතන්නේ. එහෙමයි හිතන්නේ. ඔයත් ඒ step එක නැගගෙන ගියේ. දැන් මම ඔයාගේ කාලේ ළමයි මට තිබ්බේ ඒවා උඹලත්දී. දැන් ඒ කාලේ තිබ්බේ බොහොම පුංචි දේවල්. හැබැයි අද ඒ දේවල් තෘප්තිමත් කරගත්තට නවතින්නේ නැහැ. ඒ කාලේ හිතුවා අම්බෝ අන්තිම කැමැත්ත ඒකයි කියලා. ඔය මම හොඳට මතකයි මම අම්ම කියලා ෆෝන් එකක් අරන් දෙන්න කිව්වේ. අම්මේ මම කන්නේත් නැහැ බොන්නේත් නැහැ මෙතනින් එහාට මුකුත් මේව ගන්න මේක තමයි අම්මේ මගේ අන්තිම ෆෝන් එක මෙතනින් එහා මුකුත් එපා. මේක තමයි තියෙන හොඳම ෆෝන් එක කියලා තමයි ගත්තේ. ඒකනේ මම ඔයගොල්ලන්ගේ අම්මලාට එහෙම කියන්නේ. එහෙම ළමයි ඉන්නවා කියලා. අපේ අම්මත් අරන් දුන්නා. පව් ඉතින්. ඔයගොල්ලන්ගේ අම්මත් එහෙම අරන් දෙයි. ඔයගොල්ලන්ගේ අම්ම අරන් දෙන්නේ මම උගන්වන නිසා. අපේ ඒ කාලේ ඔන්ලයින් ක්ලාස් තිබ්බේ නැහැ සර්ලා ඕවා කිව්වේ නැහැ. දුන්නට වැඩක් නැහැ. අද ඉල්ලලා ඊළඟ දවසේ අනිත් එකට ආසාව ඇති වෙනවද නැද්ද? ඊළඟ දවසේ අනිත් එකට ආසාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එහෙම තෘප්තිමත් කරන්න බෑලම. පුළුවන් කිව්වොත් ඔයාලට මොකක් හරි ලෙඩක් හැදිලා. ඒක නිසා ඔය ප්‍රශ්නෙත් එක්ක ළමයි මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. හැබැයි මිනිස්සු ගාව තියෙන සම්පත් සීමිතයි. මෙන්න මේ දේ නිසා කවදාවත් මිනිස්සුන්ගේ අසීමිත උවමනා සපුර ගන්න මේ සම්පත් ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට හැම ආර්ථිකයකම තියෙන හැම සමාජයකම තියෙන ප්‍රධානම ගැටලුව අපි කියනවා ආර්ථිකයක කේන්ද්‍රීය ගැටලුව කියලා. ඕකට අපි කියනවා ඉඟකම. scarcity. ඉංග්‍රීසි වලින් ඉඟකම. මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්න. මේක හැම සමාජයකටම හැම මිනිස්සෙක්ටම මේ හිඟකම තියෙනවා. නැති කෙනෙක් නැති තරම්. ඇත්තටම නෑ නැති කෙනෙක්. කවුරු හරි කිව්වොත් අර තර්ක කරොත් අර අපේ ආගම අනුව බණ භාවනා කළා දිනු කළා එහෙම ඉතින් පිළිගන්න පුළුවන්. ඒ හැර ඒකත් ආධ්‍යාත්මිකවනේ අපි පිළිගන්නේ. අපි විතරයිනේ එහෙම විශ්වාස කරන්නේ. තව කෙනෙක් අපේ ආගම විශ්වාස කරන්නේ නැහැ. ඒකත් එක්ක ඉතින් එහෙම නැතුව සාමාන්‍ය හැම මිනිස්සයම මේ ප්‍රශ්නෙට මුහුණ පානවා. හැම සමාජයක්ම මුහුණ පානවා. තේරෙනවද කියපු දේ? හරි. හරි. ඔය ප්‍රශ්නේ තියෙනවා ළමයි. හරි. දැන් සම්පත් සීමිතයි. ඒ සම්පත් වලින් සියලු වමනා සපුර ගන්න බෑ. ඒකට සම්පත් පාවිච්චි කළා තමන්ගේ වමනා කීපයක් විතරයි සපුර ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර හිඟ සම්පත් වලින් ලැබෙන විවිධ දේවල් කරන්න පුළුවන්. දැන් මිනිස්සෙක් ගාව ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ගොඩනැගිල්ල පාවිච්චි කළා ළමයි විවිධ දේවල් කරන්න පුළුවන්. එක්කෝ එයාට රෙන්ට් එකකට දෙන්න පුළුවන්. නැත්නම් එයා බිස්නස් එකක් දාන්න පුළුවන්. නැත්නම් කාර් පාක් එකක් දාන්න පුළුවන්. මොන විවිධ දේවල් තියෙනවා. හැම හිඟ සම්පතකම ගොඩාක් වෙලාවට ওই වගේ තත්ත්වයන් තියෙනවා. ශ්‍රමය ගත්තත් විවිධ විකල්ප තියෙනවා. දැන් මම ශ්‍රමිකයෙක් විදිහට මට විවිධ විකල්ප තියෙනවා. මට මේ ජොබ් එක කරන්න පුළුවන්. උගන්නන එක කරන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි බැංකුවක වැඩ කරන්න පුළුවන්. නැත්නම් කම්පැනි එකේ accounts පැත්තෙන් යන්න පුළුවන්. නැත්නම් financial analyzing පැත්තෙන් යන්න පුළුවන්. විකල්ප තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ ශ්‍රමය සීමිතයි. මට පුළුවන් ද ඔය හැමතැනම වැඩ කරන්න? අනේ මටත් උවමනාවන් ගොඩාක් තියෙනවා. මම ඔය ඔක්කොම ජොබ් එක කරනවා. මේකෙන් 50000යි, මේකෙන් 60000යි, මේකෙන් ලක්ෂ 2යි. එහෙම කරලා හම්බ කරනවා කියලා කරන්න පුළුවන්ද? බෑ. එතනදී මගේ හිඟකමත් එක්ක මට ප්‍රශ්නයක් වෙනවා. හරි මංගාව තියෙන සාධකේ ශ්‍රමයේ කියන සාධකේ සීමිතයි නම් මම ඕකේ මොකක් හරි එකක් තෝරගන්න ඕනේ. මම තෝරගෙන තියෙනවා මේක. මේක තමයි මම තෝරගත්ත ජොබ් එක. අනිවාර්යෙන් එහෙම හැම කෙනාටම තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලක් වෙනුවෙන් වෙන්න පුළුවන්. යන්ත්‍රයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. උපකරණයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒවා පාවිච්චි කරලා කරන්න පුළුවන් විකල්ප හැම එකක්ම සපුර ගන්න බෑ. අනිවාර්යෙන් එකක් තෝරගන්න වෙනවද නැද්ද? උත්තර දෙන්න. ප්‍රැක්ටිකල් හිතන්න. වෙනවද නැද්ද? වෙනවා. අන්නේ විකල්ප අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නැත්නම් සපුර ගන්න එක් විකල්පයක් තීරණය කිරීමට අපි කියනවා ආර්ථික විද්‍යාවේ තේරීම කියලා. choice. තේරීම් කරනවා.
විකල්ප අතුරින් එක් විකල්පයක් තෝරගන්න. අමතක කරන්න එපා හිඟකමට උවමනා සීමිත වීම සහ සම්පත් සීමිත වීම බලපෑවා වගේ තේරීමට හිඟකම බලපෑවා. ඒකයි ළමයි මම මේක එක ළඟ ලිව්වේ මේ ඊතලයක් දානවා මම දැන් හිඟකම නිසයි මිනිස්සු තේරීම් කරන්නේ. මගේ ශ්‍රමය කියන සාධකින් මට හිතන හැමදේම කරන්න පුළුවන් වුණා නම් මම මේක විතරක් කරයි. කරයිද? මට ඕන දෙයක්. මේ වෙලාවේ ඔයාට උගන්නන ගමන් මට බැංකුවක වැඩ ගන්න පුළුවන්. වීලුවට හිත. මම එහෙනම් අනේ නෑ බැංකුවක වැඩ ගන්න ඕනේ නෑ මේ ළමයිට විතරක් උගන්නගෙන ඉන්නවා. එහෙම ඉන්නවද? නෑ මම කරනවා. සම්පත්නේ ඕනේ ළමයි. මේක උගන්නන ගමන් අර හෙත් මොකක් හරි කරලා කීයක් හරි ඔයා ගන්න තියෙනවා මරුනේ. වෙලාවට බෑ. ඒ නිසා මං තෝරනවා. මං තෝරගෙන තියෙන්නේ මේක. ඔයාට උගන්නන එක. එහෙනම් හිඟකම නිසයි තේරීමක් කරන්න උනේ. ඒ වගේම ළමයි තව සාධකයක් බලපෑවා. මගේ ශ්‍රමේ විවිධ දේවල් කරන්න පුළුවන් නිසානේ මම එකක් තෝරගන්න වෙන්නේ. එතකොට විකල්ප භාවිත පැවතීමත් බලපානවා. හරි? විකල්ප භාවිත පැවතීමත් බලපානවා. අද පන්තියේ ළමයි මම පැය 3ක් ෂෙඩියුල් කරලා තිබ්බට අර ඔයාට account class එකක් වැටලා තියෙනවා නේද අටට? ඒක නිසා අද class එක මම 8 කිට්ටු කරලා ඉවර කරනවා. ඊළඟ සතිය අපි එක්කෝ 5ට පටන් අරගෙන හරි ඊළඟ සතිය කියන්නේ හෙට ප්‍රශ්නයක් නැහැ. හෙට සාමාන්‍ය විදියට තියෙනවා. හෙටත් 6 9 ඊළඟ සතිය සෙනසුරාදා අපි කතා කරලා බලමු. ඒක අපි හෙට කතා කරගමු. හරි? හිඟකම සහ විකල්ප භාවිත පැවතීම බලපානවා. ඒ නිසා තමයි මිනිස්සු තේරීම් කරන්නේ. ළමයි කතාව උතනින් ඉවර වෙන්නේ. කතාව උතනින් ඉවර වෙන්නේ. දැන් ළමයි හරි මගේ ගාව තියෙන සම්පත් සීමිතයි. මට උවමනාවල් ගොඩාක් තිබ්බට හැමදේම කරන්න බෑ. හිඟකම. ඒක නිසා මං අර විකල්ප අතුරේ එකක් තෝරගත්තා මම මේක තමයි කරන්නේ. හරි මට ඒක සපුර ගන්න පුළුවන්. හැබැයි ළමයි මම එකක් තෝරගනිද්දී මගේ ආසාව තිබ්බ අනිත් දේවල් මට මොනා කරන්න වෙනවද? එකක් තෝරගන්නවා කියන්නෙම අනිත් දේවල් මම මොනා කරනවා කියන එකද? අත්හරිනවා කියන එක. අතෑරලා දානවා කියන එක. අත්හරිනවා. අතෑරලා දාන. අතෑරලා දානව නෙවෙයි අත්හැරෙනවා ඉතින්. අර්ථ සපුර ගනිද්දී අනිත් දේවල් සපුර ගන්න බෑනේ. කැප කරන්න වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අර එකක් වෙනුවෙන් මට අනිත් දේවල් අතාරින්න වෙනවා කැප කරන්න වෙනවා. ඉතින් ළමයි මේ කැප කිරීමත් එක්ක තමයි ආවස්තික පිළිවෙල බීවේ. ඔන්න ඔය කැප කරන හොඳම විකල්පේ වටිනාකමට. ඔක්කොම ගන්න බෑ. හොඳම විකල්පේ වටිනාකම. ඇයි දන්නවද එකක් ගන්න දැන්. ඇත්තටම හිතන්නකෝ මම මේක තෝරගෙන තියනවානේ වාඩු ගන්නන එක. මගේ ශ්‍රමය කියන සාධක. මම ඔයාලට මෙහෙම කිව්වොත් හද ළමයි මම ඔයාට මේ වෙලාව ගන්නන එකෙන් මට මාර දේවල් කැප් නැති වුණා ළමයි. මේ වෙලාවේ මට හොඳට ගෙදර ටීවී එක බලන්න දෙපා. මට ඒක නැති වුණා. මේ වෙලාවේ මගේ කැම්පස් එකේ යාළුවෝ ට්‍රිප් එකක් ගිහලා ඇත්තටම ට්‍රිප් එකක් ගිහලා ඉන්නේ. ට්‍රිප් එකක් ගිහලා මට ඒක යන්න නැති වුණා. දෙකයි. තව ගෙදර කට්ටියගේ පාටියක් තියෙනවා ළමයි මේ වෙලාවේ මට ඒකට යන්න නැති වුණා. තුනයි. තව මොකක් හරි කියනවා මීටින් එකක් තිබ්බා ඒකට යන්න නැති වුණා. හතරයි. තව මොකක් හරි කියනවා. හරිද? හොටෙල් එකක ඔෆර් එකක් තිබ්බද ඒකට යන්න බැරි වුණා. පහයි. මම එහෙම කියන එක හරිද? මම හරිද? ඇත්තටම මට ওই පහම නැති වෙලාද? එහෙම කියන්න පුළුවන්ද කාටවත්? පුළුවන්ද? ඔව් පුළුවන්. ඉතින් ඔයාගේ ක්ලාස් එක නැතුව මට ඒ ඔක්කොම කරන්න පුළුවන් නම් හරි. මම කියන එක සාධාරණයි. මට ඔක්කොම නැති වුණා. ඔයාගේ ක්ලාස් එක කරේ නැහැ කියලා මට ඒ ඔක්කොම කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඒ වගේ එකක් කරන්න පුළුවන්. එතකොට මම ඇත්තටම කැප කරලා තියෙන්නේ ඔක්කොම නෙවෙයි. අර මම කරන්න ඉඳලා තියෙනවා තව එකක්. ඒක නැති වෙලා. මොකද මේක තෝරගත්ත නිසා ඉච්චරයි. ඒකයි අපි ආවස්තික පිරිවැය කියලා ගන්නෙ. අර එකක් තෝරගන්න අනිත් දේවල් කැප කරන්න වෙනවා. ඔක්කොම ගන්න නැහැ. ඔක්කොම ගත්තොත් මේ මිනිස්සයා අරක නිසා ඔක්කොම අතහැරලා වගේ නෑනේ. ඒ ටික කරන්න බැරි වුණාට අරක වෙනුවෙන් කැප කරලා තියෙන එකයි. මොකද ඒක නැත්තම් එයාට කරන්න වෙන්නේ එක දෙයක් විතරයි. ඒක නිසා අපි කියනවා අර යම්කිසි තේරීමක් කරද්දී ඒ වෙනුවෙන් කැප් කළ
හොඳම විකල්පේ වටිනාකම කියලා. හොඳම විකල්පේ වටිනාකමට අපි කියනවා ආවස්තික පිරිවැය. එනලම උතරින් තව දෙයක් තේරුම් ගන්න පුළුවන්. හිඟකම තේරීම ආවස්තික පිරිවැය එකිනෙකට සම්බන්ධයිද නැද්ද? සම්බන්ධයක් තියෙනවද නැද්ද? හිඟකම තේරීම ආවස්තික පිරිවැය. තියෙනවා. හරි සම්බන්ධයක් තියෙනවා. ඔන්න ළමයි කන්සෙප්ට් තුන හිඟකම තේරීම ආවස්තික පිරිවැය. මේ මුල් චැප්ටර්ස් දෙවැනි චැප්ටර් එක ඉවර වෙන ළමයි තව අපිට තියෙන්නේ භාණ්ඩ ගැන කතා කරන්නයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ ගැන කතා කරන්න. මේ බලන්න. ඊට කලින් මේක බලන්න. අර ඔයාට මතකයිද මම නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට බෙදුවා. නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට බෙදුවා. මොනවාද කොටස් දෙක? ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. මෙන්න ಜಾති දෙක. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. එතනදී මම කිව්වා ළමයි නිෂ්පාදනයේට යොදා ගන්න සැපයුම සීමිත සම්පත්. නිෂ්පාදනයට යොදා ගන්නවා හැබැයි සැපයුම සීමිතයි. සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒවා ආර්ථික සම්පත් කියනවා. ඒ වගේම මං කිව්වා ආර්ථික නොවන සම්පත් කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්නවා සැපයුම අසීමිතයි. හිරු එළිය, වාතය, ඒ වගේ ඒවා. ඕන තරම් තියෙනවා. සැපයුම සීමිත ඒවා, සැපයුම අසීමිත ඒවා. ඔන්න ජාති දෙක. ළමයි මේකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. සැපයුම සීමිතයි නම් ළමයි මේ සම්පත් වලින් හැම දෙයක්ම කරන්න බෑනේ. එක දෙයකට යොදන්න වෙනවා. එක දෙයකට යොදද්දී අනිත් දේවල් අත්හරින්න වෙනවා. අනිත් දේවල් අත්හරිනවා කියන්නේ ආවස්තික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එන ළමයි ආර්ථික සම්පත් වල අර ලක්ෂණයට අමතරව මතක තියාගන්න. භාවිතයේදී මේ සම්පත පාවිච්චි කරද්දී ආවස්තික පිරිවැයක් පවති තියෙනවා. ඇයි භාවිතා කරද්දී ළමයි හැමදේම කරන්න බෑනේ. සීමිත සම්පත් වලින් ඔක්කොම දේවල් කරන්න බෑනේ. යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් එතකොට කැප කරන්න වෙනවා. ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිතයි. ආර්ථික නොවන සම්පත් සැපයුම අසීමිතයි. ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා නම් ළමයි මම මේක කරනවද මේක කරනවද මේක කරනවද මේක කරනවද කියලා තෝරන්න ඕනේද? තෝරන්න ඕනේද? නෑ. තෝරන්න නැත්තම් ළමයි කැප කරනවද? එකක්වත් තෝරන්න නැත්තම් කැපකිරීමක් කරනවද? නෑ. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් නෑ. මේවා පාවිච්චියේදී භාවිතයේදී ආවස්තික පිරිවැයක් නොමැත. ඒව තමයි ආර්ථික නොවන සම්පත් කියන්නේ. ඔන්න ඔහොම ಜಾති දෙකක් තියෙනවා. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්.
හරි මේ බලන්න. ඒ කතා කරේ ළමයි ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියන. දැන් මම කතා කරන්නේ බාණ්ඩ කියන concept එක. මේ බලන්නකෝ. මෙන්න ඉන්නවා මිනිස්සෙක්. මේ මිනිස්සයාට බඩගින්නක් තියෙනවා. බඩගිනි අර නාඩගම්කාරයෙක්ගේ පිස්සා කියලා හිතන්නකො. බඩගිනි කියලා ගෑ ගහනවා. මේ බඩගින්නට ළමයි යන්ත්‍රයක් උපකරණයක් ගොඩනැගිල්ල මේවා දුන්නොත් මේ බඩගින්න මේ මිනිස්සයාට නැති කරගන්න පුළුවන්ද? 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 බෑ. මේවා දුන්නට බෑ. හැබැයි ළමයි බඩගින්න මේ දේවල් මේවා මොකද නිෂ්පාදන සම්පත් සාධක. ඇත්ත ළමයි නිෂ්පාදන සම්පත් වලින් මිනිස්සුන්ගේ උවමනා සපුරන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ භාවිතා කරලා මංචියක බිස්කට් හදනවා. අමුද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. මංචියක හදන බිස්කට් වලින් මේ මිනිස්යාගේ බඩගින්න නැති කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන්. අන්න එහෙම ළමයි මිනිස්සුන්ගේ උවමනාවන් සපුරාලන දේවල් වලට තමයි අපි බාණ්ඩ කියන්නේ. ඒකට මේක බාණ්ඩයක්. මේක බාණ්ඩයක්. මිනිස්සුන්ගේ උවමනා සපුරන දේවල් වලට තමයි බාණ්ඩ කියන්නේ. නැවතත් අහුණු වෙනවා බාණ්ඩ හැදෙන්නේ මොනවා තුලින්ද? බාණ්ඩ හැදෙන්න පාවිච්චි වෙන්නේ මොනවාද? සම්පත්. අර කතාව නැවතත් අහුණු වෙනවා. මම නිෂ්පාදන ක්‍රියාවලින් ඇඳලා පෙන්නනවා. බාණ්ඩ මේකේ රෝලේ තියෙනවා ඒව හදන්න සම්පත් ඕනේ කියලා මේ. සම්පත් පාවිච්චි කරලා බාණ්ඩ හදනවා. බාණ්ඩ වලින් මිනිස්සුන්ගේ උවමනා සැපෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා බාණ්ඩයක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන් බේසික්ම කියන ආකාරය මිනිස් උවමනා සපුරාලන දේවල්. මේක තමයි මූලිකම දේ. බාණ්ඩයක් කියන එක හඳුන්වන විදිය. මේක තව පොඩ්ඩක් අපි ඇනලයිස් කරලා බැලුවොත් මේ බලන්න. මිනිස්සෙක්ට ගොඩනැගිල්ලක් තිබ්බට බඩගින්න නැති වෙන්නේ නැහැ. යන්ත්‍රයක් තිබ්බට බඩගින්න දැනෙන්නේ නැහැ. බඩගින්න නැති වෙන්නේ නැහැ. උපකරණයකින් බඩගින්න නිමෙන්නේ නැහැ. හැබැයි බිස්කට් එකක් කෑවහම බඩගින්න නැති වෙනවා. කොහොමද ඕක වෙන්නේ? ළමයි අර යන්ත්‍රයක් ගෙදර තිබ්බට ගොඩනැගිල්ලක හිටියට උපකරණ තිබ්බට මිනිස්සුන්ට දැනෙන්නේ නැති දෙයක් බිස්කට් එකක් කද්දි දැනෙනවා. බිස්කට් එකක් කද්දී නැත්නම් වෙන ආහාරයක් හරි ගනිද්දී මිනිස්සුන්ට දැනෙනවා මානසික සතුටක්. අපි ඔයා ඒක දැකලා හිතලා නැති වුණාට අද රැයට කෑමක් කද්දි හිතන්න. යම්කිසි සතුටක් දැනේ. සතුටක් දැනෙන්නේ නැහැ සර් එන්න දුකක් සර් කියනවනම් මට sorry සතුටක් දැනෙන්නේ නැහැ සර් එන දුකක් සර් කන එක කියලා හිතනවනම් කෑම එකේ හැම පැත්තකින් තියලා සතුටු වෙන්න. අදින් පස්සේ ඔයාට මරු ගෙදරට ගානක් ඉතුරුයි බඩගින්නක් දැනෙන්නේ නැහැ. දුක් විඳින්න එපායි. මිනිස්සුන්ට සතුටක් දැනනවා ළමයි. ඒ සතුට නිසා තමයි ළමයි මිනිස්සුන්ගේ උවමනාවන් සැපිරෙන්නේ. අර මේ දේවල් වලින් අපිට එහෙම තෘප්තියක් ආර්ථික විද්‍යාව නම තෘප්තිය සතුටට කියන්නේ. ඔහෙම සතුටක් දැනෙන්නේ නැහැ තෘප්තියක් දැනෙන්නේ නැහැ. ඒකයි උවමනාවන් සපුර ගන්න බැරි ඒ දේවල්. ඔන්න ඔය ලක්ෂණය දිහා බලලා අපිට ආර්ථික විද්‍යාවේ බාණ්ඩ හඳුන්වන්න පුළුවන් මෙහෙම. පාවිච්චි කරද්දී අපි ඒකට කියනවා ආර්ථික විද්‍යාව පරිභෝජනයේදී. පරිභෝජනයේදී තෘප්තිය
උපයෝගීතාවයක් කියලාත් කියන්න පුළුවන්. ධන උපයෝගීතාවය. තෘප්තියක් නැත්නම් ධන උපයෝගීතාවයක් ලබා දෙන දේවල් වලට තමයි භාණ්ඩයක් කියලා කියන්නේ. අපිට එහෙම දෙයක් දෙන්නේ නැත්නම් ඒකට අපි භාණ්ඩයක් කියන්න බෑ. මොකද ඒකට අපේ උවමනාවන් සම්පූර්ණ කරන්න බෑ. අර ඔය යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වලින් මේ උවමනාවන් සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා අහපු ගමන් වාක්ව බෑ කියන. මොකද හේතුව එහෙම අපිට දැනෙන්නේ. ඒ නිසා ඒක එහෙම හඳුන්වන්න පුළුවන්. තෘප්තියක් හැවත් ධන උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක්. හරිද? හරි. තව සංකල්ප දෙකයි. ළමයි මේ භාණ්ඩත් මේ ධන උපයෝගීතාවයක් නැත්නම් තෘප්තියක් ලබා දෙන ඕනෑම දෙයකට භාණ්ඩයක් කියනවා. මේ බලන්නකෝ මම මේ ඔක්කොම ලියන ඒවා භාණ්ඩ. මෝටර් රථයක්, පරිගණක, ජංගම දුරකථන, වාතය, හිරු එළිය, මේ ඔක්කොම ළමයි භාණ්ඩ. මේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වාතය කොහොමද භාණ්ඩයක් වෙන්නේ? වාතයෙන් තෘප්තියක් දැනනවද මිනිස්සුන්ට කියලා? ඔව් දැනනවා. විශ්වාස කරන්න දැනෙනවා. ඔයාටත් දැනනවා ඒක ගණන් ගත්තේ නැති වුණා. විශ්වාස කරන්න බැරි අත්හදා බැලීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් 6යි 8යි වහගෙන පැය 4ක් විතර ඉන්න. එතකොට ඔයාලට තේරෙයි ඇත්තටම මිනිස්සුන්ට ඕනේ නේද කියලා. හැබැයි මෙතනින් ගොඩාක් උඩ ඉන්නේ එතකොට. එතකොට තේරෙයි ඇත්තනේ මම ඒක තේරුම් ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. උඩ තමයි ඉන්නේ වෙන්නේ එහෙම වුණොත්. මිනිස්සුන්ට වාතය ඕනේ. හිරු එළිය ඕනේ. හරිද? හිරු එළිය ඕනේ. නැත්තම් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. හරිද? ඔය දැකලා තියෙනව නේලම ඔය සමහර ගල් ගුහා වලට එහෙම වැහිලා කවදාවත් හිරු එළිය පතිත වෙන්නේ නැති පුංචි තැන් තියෙනවා. ඒ වල ළමයි ගහක්වත් හැදෙන්නේ නැහැ. ඔය ලංකාවෙත් තියෙනවා එහෙම. ගල් ගුහා පොඩි තැන් ගල් ගුහාවකට හරි මොකේකට හරි ආවරණය වෙලා හිරු එළිය කවදාවත් පතිත වෙන්නේ නැහැ. ගහක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒ දේවල් ඕනේ හිරු එළිය වාතය හැමදේම ඕනේ. ඒකට තෘප්තියක් තියෙනවා නම් මේ හැම දෙයක්ම බාන්න. හැබැයි ළමයි මේකේ මෝටර රථ වගේ දේවල් නිෂ්පාදන ක්‍රියාවලියක් කරා බිහි කරලා තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක් කරා බිහි කරලා තියෙනවා නම් ශ්‍රමය මේකට පාවිච්චි කරලා තියෙනවද නැද්ද? තියෙනවා. යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා තියෙනවද නැද්ද? තියෙනවා. ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙනවද නැද්ද? තියෙනවා. පරිගණකත් එහෙමයි. ඔය මං කියපු දේවල් පාවිච්චි කරලා තියෙනවා. ජංගම දුරකථනත් එහෙමයි. ඔය කියපු දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඔය මං කිව්වේ ආර්ථික සම්පත්ද ආර්ථික නොවන සම්පත්ද? හිරු මේ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි උපකරණ ශ්‍රමය වගේ දේවල් කියන්න බලන්න. ආර්ථික සම්පත්ද ආර්ථික නොවන සම්පත්ද? ඒ ආර්ථික සම්පත්. එහෙනම් ඔයා මේ පැත්තෙන් පිළිගන්නවනේ මේවා හදන්න පරිගණක හදන විදිය YouTube එකේ බලන්න සර්ච් කරලා මෝටර රථ හදන විදිය බලන්න ජංගම දුරකථන හදන විදිය බලන්න. එතකොට ළමයි මේවා හදන්න අර ආර්ථික සම්පත් පාවිච්චි කරලා යූස් කරලා එහෙම තමයි මේවා හදලා තියෙන්නේ. අන්න එහෙම හැදෙන භාණ්ඩ වලට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. තේරුණාද කතාව? මිනිස්සුන්ට තෘප්තියක් ලබා දෙන දේවල් වලට භාණ්ඩ කියනවා. හරි. හැබැයි ඒක හැදිලා තියෙන්නේ ආර්ථික සම්පතුත් පාවිච්චි කරලා නම් ඒවට තමයි අපි කියන්නේ ආර්ථික භාණ්ඩ කියලා. මට කියන්න වාතය හැදෙන්න යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි පාවිච්චි වෙලා තියෙනවද? තියෙනවද? නැහැ. ඒවට මේ කියන ආර්ථික සම්පත් පාවිච්චි වෙලා නැහැ. ඇත්තටම ඒව පාවිච්චි වෙලා නැහැ කියන්නේ ඉතින් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්නෙම නැහැනේ ඕවා බිහි වෙන්නේ. අන්න එහෙම පාවිච්චි වෙලා නැති දෙයක් තියෙනවා නම් ඒවට කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සර් අනේ භාණ්ඩ සහ සම්පත් අතර වෙනස මොකක්ද කියලා ඒක ළමයි A level class වල ඉගෙන ගන්නවා. පොඩ්ඩක් වෙලාවක් යනවා තේරුම් ගන්න. දැන් මෙහෙම මතක තියාගන්න.
සම්පත් සහ භාණ්ඩ කියන්නේ දෙකක්. ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් මම කලින් කියලා දුන්නා. ආර්ථික සම්පත් පාවිච්චි වෙලා බිහි වෙලා තියෙනවා නම් යම් භාණ්ඩයක් ඒක ආර්ථික භාණ්ඩයක්. ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැතුව බිහි වෙලා තියෙනවා නම් යම් කිසි භාණ්ඩයක් ඒක ආර්ථික නොවන භාණ්ඩ. ළමයි ආර්ථික භාණ්ඩ බිහි කරන්න හිඟ සම්පත් පාවිච්චි වෙනවද නැද්ද? උත්තර දෙන්න. වෙනවා. හිඟ සම්පත් පාවිච්චි කරන අවස්ථාවේ පාවිච්චි කරන අයට තේරීම් කරන්න වෙනවද නැද්ද? වෙනවා. තේරීම් කරද්දී ඒ අවස්ථාවේ ඒගොල්ලන්ට කැපකිරීම කරන්න වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් ළමයි ආර්ථික සම්පත් පාවිච්චි කරලා නම් මේවා හදලා තියෙන්නේ. මේවා හදද්දි මේ මිනිස්සු අනිවාර්යෙන් මේ සම්පත් වල තේරීමක් කරලා වෙන දෙයකට යොදන්න තිබ්බ chance එකක් මේකට යොදලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ආවස්තික පිරිවැයක් තියෙනවා. දරලයි හදලා තියෙනවා. ආවස්තික පිරිවැයක් දරා නිපදවයි. අරහෙන් එක ලක්ෂණයක් මතක තියාගන්න. ආර්ථික සම්පත් පාවිච්චි කරනවා කියන්නේ මෙහෙන් ඒවා පාවිච්චි කරා කියන අනිවාර්යෙන් ආවස්තික පිරිවැයක් දරලයි හදලා තියෙනවා. නැති වෙන්නේ නැහැ. මේවට ආර්ථික සම්පත් පාවිච්චි වෙලා නැහැ. හිඟ සම්පත් කිසිම ගෑවිල්ලක් නැහැ. හිඟ සම්පත් නැති තැන තේරීමක් බිහි වෙනවද? නැහැ. තේරීමක් නැති තැන ආවස්තික පිරිවැය කියලා කන්සෙප්ට් එකක් තියෙනවද? නැහැ. එහෙනම් ළමයි මේවට ආවස්තික පිරිවැයක් නැහැ. තේරුණාද? තේරුණාද? හරි. එහෙනම් ළමයි ඔය කොටස් ටික තමයි මූලිකව තියෙන්නේ. ඔය මම කරේ AAT ස්ටඩි පැක් එකේ පිළිවෙලට අනුව මාතෘකා පිළිවෙල. ඔය ටික ඔතනින් හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා හැකියාව මායිම් වක්‍රයි ආර්ථික පද්ධති පාඩම. හරි. එතනින් පස්සේ අපි ඉල්ලුම ඒ ටික කතා කරගෙන යනවා. හරි. එහෙනම් අද මම මෙතනින් නවත්තනවා. අපව අපි හෙට දවසේ හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්.